මගකි පැහැබර මරා දැමුව මුත් නොදූටිමි මල සිරුර කඳුලින් නිපිද රුහිරෙන් මග නිබඳ ගෙවමින් කටුක දුක්ගිනි වැළඳුව සබඳ ගින්නෙන් ඔබේරුව උන් මැකුවා උවද දිනුමේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද තිස් දෙවන ඉල්මහා විරු සමුරුව සමගින් සම්බන්ධ වන ආදරණීය සහෝදර සහෝදරියනි. ඒ වගේම ලංකාවේ හෝ ලෝකයේ හෝ කොතැනක සිට අප සමග සම්බන්ධ වන ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි. අද ඉල් මාසේ 13 වෙනිදා හිරු බැස යන හෝරාව අදින් වසර 32කට පමණ ඈත විට ඉතිහාසයක් තුල අද වගේම එදත් මේ රටත් සමාජයත් අරාජිකත්වයට පත් වුණු මොහොතක් රට තීරණාත්මක සම්දිස්ථානයකට පැමිණි මොහොතක සමාජ දේශපාලනික ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු මොහොතක රට වැරදි මාවතක ගමන් කරන මොහොතක මේ රටට ආදරය කරන ආදරණීය වීරවරුන් වීරවරියන් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සදාදරණීය නියමුවනන් මේ රට යා යුතු මග ඒ වගේම මේ සමාජයට විමුක්තිය ලබා දීම පිණිස සුවිශේෂී කැපකිරීමක් කළා. ඉස් මස් ලේ වගේම තම ජීවිත කුසුම මව්බිම වෙනුවෙන් පූජා කළා. දේශප්‍රේමී ලීලාවෙන් මව්බිම සිපගත්තු ආදරණීය වීරවරුන් වීරවරියන් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සදාදරණීය නියමුවනන් සිහිපත් කරන 32 වන ඉල්මහා විරු සමුරුව සමගනුයි ඔබ අප මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි. ඉල් මාසේ අද වගේ දවසක සෑම වර්ෂයකම ඔබ අප සජීවීව මුණ ගැහුණත් මෙවර ඒ ආකාරයෙන්ම කිරීමට නොහැකි. එහෙත් හදවතේ රතුමල් මිටක් දරාගෙන අප විශ්වාස කරනවා වෙනදා වගේම අදත් ඉල්මහේ විරුවන් සමරන්නට ඔබ අප සමග සම්බන්ධ වෙයි කියා. ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ඉඳලා සජීවීව ලංකාවත් ලෝකයත් තරණය කරන මොහොතක ඉල්මහේ විරුවන් සමරමු. හැමදාමත් හදවතේ ලැබුම්ගත්තු ආදරණීය විරුවන්ට උපහාර පුදන්නට අපි ඉල්මහා විරු සමුරුව මේ ආකාරයෙන් ආරම්භ කරන මොහොතේ ස්මාරකයට මල් තබා පහන් දල්වා ඒ ඉතිහාසය වෙනස් කරන පාරකී වූ විරුවන් සිහිපත් කරන්නටයි අප සූදානම් වන්නේ. එසේනම් 32 වන ඉල්මහා විරු සමුරුවේ පුෂ්පෝපහාර තබන්නට සහෝදරාත්මකව ඇරයුම් කර සිටනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාට ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයාට, ඒ වගේම ජනතා විමුක්තිය පෙරමුණේ මධ්‍යම කමිටු සමාජිකා සමාජවාදී කාන්තා සංගමේ ජාතික සංවිධායකා සමන්මලි ගුණසිංහ සහෝදරියට 32 වන ඉල්මහා විරු සමරුව අද සුවිශේෂී. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි, ජනතා විමුක්තිය පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ආදරණීය උපතිස්ස ගමනායක සහෝදරයා අපෙන් සමුගෙන වසර 32ක් ගත වෙන මොහොතේ ඒ සහෝදරයාගේ ආදරණීය දියණිය එදා ගිලිහිච්ච රතු දඩ අරගෙන අද ජනතා විමුක්තිය පෙරමුණේ ඉල්මහා විරු සමරුව සමරන්නට අප සමගින් සම්බන්ධ වෙනවා. උපතිස්ස ගමනායක සහෝදරයාගේ ආදරණීය දියණිය ජනිතා ගමනායක සහෝදරියට සහෝදරාත්මක ඇරයුම් කර සිටිනවා මෙම ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන්නට. ඒ වගේම සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාට සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාට සහෝදරාත්මක ඇරයුම් කර සිටිනවා පුෂ්පෝපහාර දක්වන්නට. ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ. තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින කිමද සොයුර සමුගත්තේ උදෑසන. උතුර උතුර ගැලූ ගඟ වියලුන අයුරු වපුල වපුල බිජුවට ගිනිලන අයුරු හබල බිඳුන ඔරුවක තනිවුණු සොයුරු නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරු. දරානේක අවමන් මිහිතලේ බර වරානොයික සම්පත් පුද ඇමතිවර ඉරා අඳුර හෙළි කළ මගකි පැහැබර මරා දැමුව මුත් නොදූටිමි මල සිරුර. කඳුලින් නිපිද රුහිරෙන් දිවි මග නිබඳ ගෙවමින් කටුක දුක්ගිනි වැළඳුව සබඳ ගින්නෙන් ඔබේරුව උන්මැකුවා උවද. මෝබිම නම් වූ පූජාසනය මත තම ජීවිත කුසුම තබා අවසන් සුසුම් පොද වාතලයට මුසුකර මේ මව්බිම සිපගත්තු ආදරණීය විරුවන් වීරවරියන් ජනතා විමුක්තිය පෙරමුණේ සදාදරණීය නියමුවනන්
ඇතුළු ඉල්මහේ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමයි අපි ඒ ආකාරයෙන් සිදු කළේ. 32 වන ඉල්මහා විරු සමරුව ලංකාවේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකම ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මුළු මහත් ලෝකයේ ඕනෑම තැනක සිටින අයෙකුට මේ මොහොතේදී සජීවීව සම්බන්ධ වන්නට පුළුවන්. එසේනම් 32 වන ඉල්මහා විරු සමරුවේ මෙම විරු සමරුව අමතන්නට ජනතා විමුක්තිය පෙරමුණේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාට සහෝදරාත්මකව ඇරයුම් කර සිටිනවා. මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගෙනුත් ඒ වගේම අපේ පක්ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයාගෙනුත් ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ පක්ෂයේ හිටපු ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයාගේ දියණිය ජනිතා ගමනායක දියණියගෙනුත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න සමාජවාදී කාන්තා සංගමේ ජාතික සංවිධායිකා සමන්මලි ගුණසිංහ සහෝදරිය සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සමාජවාදී සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ඇතුළු සහභාගීලා ඉන්න සියලු දෙනාගෙනුත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අප දන්නවා අප මේ ඒකරාශී වී සිටින්නේ ඒ වගේම ඔබ සම්බන්ධ වී සිටින්නේ මීට අවුරුදු 32කට පෙර අපේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂේ නායක රෝහණ විජේවීර සහෝදරයා අපේ පක්ෂේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදරවරුන් සහෝදරියන් දහස් ගණනක් එම පැවති මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කර දමනු ලැබුවා. ඔවුන් අනුස්මරණය කරන්නත් එදා තිබුණු දේශපාලනයත් ඒ වගේ මේ අරගලේ දිසානතියත් පිළිබඳව සාකච්ඡා කරන තමයි ඔබ අප මෙතෙන්ට රැස් වී සිටින්නේ. අප දන්නවා අපේ රටේ ඕන තරම් මියගිය අය පිළිබඳව ගුණානුස්මරණ උත්සවයන් පවත්වනවා. මෙය එවැනි උත්සවයක් නොවේ. මේ විශේෂයෙන්ම 1988-89 වකවානුයි අපේ රට තිබුණු තත්ත්වයක් ඒ වගේම මාතෘභූමියේ නිදහසත් සාතිසිය බහුතර ජනතාවකට ආර්ථිකයේ ජයග්‍රහණත් අත්පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අරගලයක් දියත් වුණා. ඒ අරගලයේ පිළිබඳව අරගලයෙන් පසු බොහෝ අය විවිධ නිර්වචනයන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපේ සතුරන් අපිට එරෙහිව එල්ල කරන ලද ප්‍රබලතම අවලාදය සහ විවේචනය බවට පත් වී තිබෙනවා. එයන් කවරක් නිසාවත් නොවේ 1988-89 අරගලය අපි පරාජයට පත් වුණා, සතුරා ජයග්‍රහණයට පත් වුණා. ලෝක ඉතිහාසය හැමදාමත් ලියන්නේ ජයග්‍රාහකයන් විසින්. එනිසා 1988-89 අරගලය පිළිබඳව ජයග්‍රහණය අපේ අතේ නෙවෙයි ඔවුන්ගේ අතේ. එනිසා ඔවුන් එම 88-89 අරගලය පිළිබඳව විවිධ වැරදි අදහස් සමාජගත කොට තිබෙනවා. අපේ රටේ වර්තමාන තරුණ පරම්පරාවක් එනි සමහර කණ්ඩායම් ඔහේ ඒ ඉදිරිපත් වී තිබෙන කරුණු පිළිබඳව පුනරුච්චාරණය කරමින් තිබෙනවා. එනිසා අද මේ 32 වෙනි ඉල්මහවිරු සමරුවේදී අපි වෙත පැවරී තිබෙන වගකීමක් සැබවින්ම එදා සිදු වුණේ කුමක්ද? එයින් අපි උකහාගත්තු දේ කුමක්ද? අපි අත්පත් කරගත්තු දේ කුමක්ද? අපි අත්හල යුතු දේ කුමක්ද කියලා සාකච්ඡාවක් දියත් කරන්න. මා හිතනවා ඒ යම් ප්‍රවේශයක් අපිට අද දින සාකච්ඡාවේදී පටන් ගන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා 1948 නිදහසෙන් පසුව අපේ රටේම දේශීය ධනපති පන්තියක් අතර පැවරුණා.
ඔවුන් අපේ රට ගෙන ගියේ කොහාටද? මුළුමනින්ම ආර්ථිකය බිඳවට්ටන, සමාජයේ බහුතර ජනතාවක් දුක්ඛ භාවයට පත් කරන, පීඩිත භාවයට පත් කරන, අසරණ භාවයට පත් කරන ආර්ථික මාවතක් ඔවුන් තෝරාගෙන තිබුණා. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනව වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා එන කොටා ගන්න තත්වයක් ඇති කරන, ගැටුම්කාරී තත්වයක් ඇති කරන, එකිනෙක අතර ප්‍රතිවිරෝධය තත්වයක් ඇති කරන දේශපාලන දියත් කරමින් තිබුණා. ඒ හා සමාන ලෙසම අපේ රටේ ජාතික සම්පත්, අපේ රටේ දේශපාලනය මුළුමනින්ම යලි ලෝක බලවතුන් හමුවේ උගස් තබන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙමින් තිබුණා. ඒ නිසා අදත් එදා වගේම අත්‍යවශ්‍ය වමනාවක්ව පැවතුණා මේ දේශපාලන වෙනස් කළ යුතුයි. මේ ආර්ථික ගමන වෙනස් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කළ යුතුයි. අද එදාටත් වඩා ඒ වමනාව පෙනී සිටිනවා. අද එදාටත් වඩා ඒ වමනාව අපි හිමිවේ අභියෝගයක්ව පවතිනවා. අප විශ්වාස කරනවා අන්න ඒ වෙනුවෙන් අපි අරගලයක් දියත් කරලා තිබුණා. අපේ නායකවරුන්, අපේ නිර්මාතෘවරුන්, අපේ සහෝදරවරු සහ සහෝදරියන්. විශේෂයෙන් 88 89 සන්නද්ධ නැගිටීම හුදු ඕපපාතික සිදුවීමක් නොවේ. කණ්ඩායමක් ඇතුලේ ඔළුවේ හටගත් ප්‍රචණ්ඩකාරී සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවේ. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවනුත්, අපේ රටේ නිදහස වෙනුවෙනුත්, අපේ රටේ සාතිස්්‍ය බහුතර ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් වෙනුවනුත් ගෙන යන ලද සුජාත අරගලයක්. ඒ අරගලය දක්වා දියත් උනේ කොහොමද? අපි දන්නවා 1971 සන්නද්ධ නැගිටීමෙන් පසුව අපි මර්ධනය කරනු ලැබුවා. අපේ බොහෝ අය සිරගත කරනු ලැබුවා. යලි 1978 අප ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුල ජනතාව සංවිධානය කරමින්, ජනතාවට දේශපාලන පණිවිඩය ගෙන යමින්, ජනතාවට දේශපාලන සාකච්ඡාව ගෙන යමින්, ජනතාවට දේශපාලන උගන්වමින් අපේ දේශපාලන ක්‍රියාමාර්ග දියත් කරමින් තිබුණා. අපි දියත් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. අපි වඩාත් වැඩියෙන් විශ්වාස කරේ ජනතාව දැනුවත් කිරීම, ජනතාවට අවබෝධය ලබා දීම, ජනතාව සංවිධානය කිරීම තමයි අපේ දේශපාලන මාවත බව. එවෙනුවෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වෙන සෑම හිඩසක්ම, ප්‍රජාතන්ත්‍රවාදී සෑම අවස්ථාවක්ම අපි උපයෝග කරගෙන ලැබුවා. විශේෂයෙන් 1978 අතුරු මැතිවරණේ අපි තරඟ වදිනවා. එයි අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඇති වී තිබෙන ඉඩකඩ ඇතුළත එම ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රවේශය තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම 1981 සංවර්ධ සභා මැතිවරණයේදී අපි තරඟ වදිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 81 සංවර්ධ සභා මැතිවරණය වර්ධනය කරේදී පවා ජනතා විමුක්ති පෙරමුණේ අපි තරඟ වදිනවා. පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් 13 දෙනෙක් එම සංවර්ධ සභාව සඳහා තෝරා ගනු ලබනවා. අපි වඩාත් වැඩියෙන් විශ්වාස තිබෙන්නේ කුමන මාවතද? ජනතාව දැනුවත් කරමින්, ජනතාව සංවිධානය කරමින්, උන්ට දේශපාලන අධ්‍යාපනය ලබා දෙමින් යන මාවත තමයි අපි තෝරාගත්තු මාවත. 1982 ජනාධිපතිවරණයේදී අපි ඒ හා සමාන බරකින්ම තරඟ වදිනවා. ඒ වෙලාවේදී ජනතාව විශාල ප්‍රමාණයක් අපි කරේ විශ්වාසය තබනවා. අපේ පණිවිඩය ඇහුම්කන් දෙනවා. අපේ පණිවිඩය උරා ගන්නවා. අපේ පණිවිඩය කරේ විශ්වාසය තබනවා. ඒ විදිහට තමයි අපේ මාවත අපි දියත් කරමින් තිබුණේ. අනතුරුව නියමිත පරිදි පවත්වන තිබුණු මැතිවරණේ කල් දැමීමේ දුෂ්ට ක්‍රියාවක් පැවති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි නියෝජනය කරේ මොන පැත්තද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපේ අවශ්‍යතාවය තිබුණේ කුමක්ද? නියමිත පරිදි මේ රටේ ජනතාවට තමන්ගේ පාර්ලිමේන්තුවට සභිකයන් තෝරාපත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. අනතුරුව 1983 කළු ජූලියක් නිර්මාණය කරලා අපිව තහනම් කරනවා. ඒ තමයි අපේ මාවත. හැබැයි එදා පැවති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මාවත බවට පත් වුණේ කුමක්ද? 1977 එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමයට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තුව 6න් 5 බලයක් ලබා ගන්නවා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපතිවරය නිර්මාණය කරනවා. පළවෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් තෝරාපත් කරගන්න ලද ජනාධිපතිවරයෙක් නොවේ. 1977 හෝ 78 හෝ අපේ රටේ විධායක ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා
මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. එහෙනම් ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනයකින්. ඒක තමයි එදා පැවති ආණ්ඩුවේ මාවත. ඉන් අනතුරුව 1978 අපේ රටේ සියලු බලයන් විධායක ජනාධිපතිවරයා අතර අත්පත් කරගනු ලබන ව්‍යවස්ථාව සම්මත කරනවා. අධිකරණය තමන්ගේ අතට, පාර්ලිමේන්තුව තමන්ගේ අතට, ඒ වගේම විධායක තමන්ගේ අතට යටපත් කරගන්න නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සම්මත කරගන්න උත්සාහ කරනකොට අපි නියෝජනය කරේ කුමන දිශාවද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපි නියෝජනය කරේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ අනාගතයටත් බරපතල හානිකර තත්ත්වයක් ඇති කරනවා. ඒ පරාජයට පත් කිරීමේ දිශාව තමයි අපි නියෝජනය කරේ. අනතුරුව ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අතට ගන්නවා. ඔබ කල්පනා කරලා බලන්න. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද മന്ത്രിවරු, විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සංශෝධනයකින් ඇති කරගන්න ලද විධායක ජනාධිපතිවරයා, ඔහු විසින් මොකද්ද කරන්නේ? ජනතාව විසින් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔවුන්ගේ සාක්කුවට දාගන්න. එතෙන් සිට පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී වැළැක්වීම පනත 1978 දී ගෙන එනවා. ඒ මර්ධනීය පනතක්, ජනතාව මර්ධනය කිරීම සඳහා සකස් කරන ලද පනතක්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා සකස් කරන ලද පනතක්. අදත් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම පනතේ මර්ධන නීති තමන්ගේ ප්‍රතිවිරෝධී දේශපාලන ක්‍රියාධරයන් මර්ධනය කිරීම සඳහා උපයෝග කරගන්නවා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මර්ධන නීතිය පැත්තේ පෙනී හිටිනකොට අපි පෙනී හිටින්නේ මර්ධන නීතියට එරෙහිව. එහෙමයි අපේ දිශාව ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශාවේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගමන් කරමින් තිබුණේ. 1980 දවසකට රුපියල් 10ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කරපු වෘත්තීය සමිති අරගලේ මැඩපවත්වන කම්කරු ලක්ෂ ගණනක් රැකියාවලින් දොට්ට දානවා. ඔන්න ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1981 සංවර සභා මැතිවරණදී යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නායකින් තෝරාපත් කර ගැනීම සඳහා තියෙන අයිතිය උදුර ගන්නවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන තෝරාගත්තු මාවත. 1982 දී නියමිත පරිදි පවත්වන ඕන මහමැතිවරණ කල් දානවා. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1983 දී මේ රටේ දේශපාලන ව්‍යාපාර තහනම් කරනවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. එහෙනම් අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවත. 83 තහනමින් පසුව අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එක්ක අපි මේ දේශපාලන අත්තරින්න ඕන. අපි එදා අපි තාමත් වැදගත් සම්දිස්ථානයකට ආවා. ඒ සම්දිස්ථානයේ අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එකක් දේශපාලන අත්තරීමේ මාවත. දෙක තහනම තත්ත්වයේ හෝ ජනතාව සංවිධානය කරමින් ජනතාවට දේශපාලන ගෙන යමින් දේශපාලන කිරීමේ මාවත. එදා 1988 එම මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කරන ලද අපේ නායකින්, අපේ සහෝදරවරුන්, අපේ වීරවරුන්, අපේ වීරවරියන් තෝරා ගනු ලැබුවේ කුමන මාවතද? හරි ලේසියෙන් තෝරාගත යුතු තිබුණා දේශපාලන අත්හැරීමේ මාවත. අපි කිසිවෙකුට යුක්තිසහගත අයිතියක් නැහැ දේශපාලන අත්හැරීමේ මාවත තෝරා ගන්න. ඔවුන් එදා තෝරා ගනු ලැබුවේ දේශපාලනේ මාවත. අප ජනතාව තුළ සැඟවෙමින්, ජනතාවත් එක්ක අධ්‍යාපනය ලබා දෙමින්, ජනතාවත් එක්ක දේශපාලනය කරමින් අපේ දේශපාලන ක්‍රියාදාම ඉස්සරහට ගියා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ඊට ප්‍රතිපක්ෂ ලෙස අපි සමාජිකයන් අත්අඩංගුවට ගන්නවා, හිරගත කරනවා, තාඩන පීඩන කරනවා, පැහැර ගැනීම සිද්ධ වෙනවා. නිසා තහනමින් පසුවත් ජේ.ආර්. ජයවර්ධන ගමන් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ. ඔබ හිතන්න දේශපාලන ව්‍යාපාරයකට සාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තරං කිරීමේ අයිතිය තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙනවා. ඔවුන් එක දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අයිතිය පැහැර ගන්න. තහනම මැදියේ අපි අපේ රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් වැඩ කටයුතු කරනවා පෙනී සිටිනවා. අනතුරුව 1987 උදා වෙනවා. ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් වැරදි එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය අපේ රට විශාල යුද උගලකට පටලවනවා. ඒට 1983 කළු ජූලියද විශාල ලෙස ඉවහල් වෙනවා. අනතුරුව සිද්ධ වෙන දේ තමයි ඉන්දියානු ආක්‍රමණයකට හමුදාවන් 1,75,000ක් අපේ මව්බිමට ගොඩ බහිනවා. අපේ ගුවන් සීමාවන් ආක්‍රමණය කරනවා. රට බෙදා වෙන්වීමේ ඉමක් දක්වනවා. ආක්‍රමණිකගේ හමුදාවන් අපේ රට උතුරු නැගෙනහිර දෙපළාත වටලාගෙන කඳුරුලා ගන්න. මොකද්ද තිබෙන්නේ?
මව්බිමේ නිදහස වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධමේ දේශපාලනයකට අවතීර්ණ වෙනවා. ඒ නිසා සන්නද්ධමේ දේශපාලන නැගිටීම එය අප විසින් තෝරා ගන්න ලැබූ මාවත නොවේ. ඒ අප විසින් නිර්මාණය කරගන්න ලද මාවත නොවේ. සතුරා විසින් අපිව තල්ලු කරන ලද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මව්බිමේ නිදහස වෙනුවෙන් සාතිස්සේ බහුතර ජනතාවගේ ආර්ථික පීඩනයට සාධාරණ ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් තෝරා ගත යුතු තිබුණු මාවතට අපි තෝරා ගනු ලබනවා. අනතුරුව සන්නද්ධ ගැටුමක් සිද්ධ වෙනවා. අපි කවුරුත් දන්නවා සන්නද්ධ ගැටුමක් සුන්දර සිහිනයක් නොවන බව. සිදු නොවිය යුතු දේ සිදු වුණා. අපිත් පිළිගන්නවා අප අතින්ද සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙන බව. ඒ පිළිබඳ කම්පනයක් තිබෙනවා. ඒ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ තුල තිබෙන සාධනීය දේ ඉතා හොඳින් උකහාගෙන නිෂේධනීය දේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන්න අපි සූදානම්. ගත වෙච්චි දශක දෙකකට වඩා වැඩි කාල පරිච්ඡේදය ඇතුළත අපි මැනවීම් ඔප්පු කොට තිබෙනවා. අපි එදා 1988-89 අරගලයේදී සාධනීය දේ ඉතා හොඳින් උකහා ගන්නත් නිෂේධනීය දේ ඉතා හොඳින් බැහැර කරන්නත් අපි කටයුතු කර බව මෑත කාලේ දේශපාලන අපි ඕනතරම් ඔප්පු කොට තිබෙනවා. හැබැයි අපි අත් නොහරින දෙයක් තිබෙනවා. ඒ අත් නොහරින දේ තමයි එදා 1988-89 කාල වකවානුවේදී ඒ අරගලයේ තිබුණු අරමුණ අපේ මව්බිමේ සුරිත්වයේ පිළිබඳ අරගලය අපේ මව්බිමේ නිදහස පිළිබඳ අරගලය ඒ අපි කිසිසේත්ම අත් නොහරින ලද අරගලය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලය ඒ අපි කිසිසේත්ම අත් හරින්නේ නැති අරගලය. ඒ වගේම අපේ රටේ පොදු ජනයාගේ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ අරගලය ඒ කිසිසේත්ම අපි අත් හරින්නේ නැති අරගලය. හැබැයි අපේ මාවත අපි වෙනස් දිශාවකට පරිවර්තනය කොට තිබෙනවා. අපි විශ්වාස කරනවා තවදුරටත් සන්නද්ධමේ දේශපාලන ක්‍රියාකාරකම් ඒ අරගලයේ ප්‍රධානම මෙවලමක් නොවන බව. විශේෂයෙන්ම සන්නද්ධ ව්‍යාපාරයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. යුදාවි පුළුල් වී තිබෙනවා. සන්නද්ධ අධ්‍යාපනයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මහජනයාත් එක්ක එකට යන දේශපාලන අරගලයක් අපිට තිබෙන බව. විශේෂයෙන්ම 1988-89 කාලවකවානුවටත් වඩා වැඩියෙන් අද එය අපිට අවශ්‍ය වී තිබෙනවා. ඔබ දන්නවා අපේ මාතෘ භූමිය 1980 දශකයට වඩා අපේ නිදහස පිළිබඳ අරගලයකට අද අපි මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම අද අපේ රටේ ඉතාමත් වැදගත් ආර්ථික සම්පත් අද අපිට අහිමි වෙමින් තිබෙනවා. ලෝකයේ අද විශාල බලවත් රාජ්‍යයන් නිර්මාණය වී තිබෙනවා. ඒ බලවත් රාජ්‍යයන් භූදේශපාලනයේ ගැටුමක නිරත වී තිබෙනවා. ඒ ගැටුමේ ප්‍රධාන දඩමිමක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. අද එක්සත් ජනපදයේ චීනය ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ ප්‍රධානම දඩබිමක් අද ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. ඔබ හිතන්න අපේ රටේ විශාලම ආර්ථික සම්පත් අද චීන සමාගම් වෙතත් ඉන්දියානු සමාගම් වෙතත් එක්සත් ජනපද සමාගම් වෙතත් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, කොළඹ වරාය අක්කර 13කට ආසන්න සේවා සපයන මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා ඉඩම, ඒ වගේම පෝට් සිටි නගරය ඒ සියල්ලංගේම ආධිපත්‍ය දරන්නේ අද චීන රජය. එනිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් මරමස්ථානවල මරමස්ථානවල චීන සමාගම්වල ආධිපත්‍ය පිහිටවලා තිබෙනවා. ඔබ දන්නවා මේ වන විට චීන පොහොර නැවක් ලංකාව වටේ කැරකෙමින් තිබෙනවා. අපේ රටේ 1998 ශාක ආරක්ෂණ පනත අනුව 1981 ඉදිරිපත් කරන ලද ශාක ආරක්ෂණ ගැසට් නිවේදනයන් අනුව කවරෝ හෝ භාණ්ඩයක් ලංකාවට ඇතුල් වීම සඳහා අවසර ලබා දෙනු ලබන්නේ අපේ රටේ ශාක නිරෝධායන ආයතනය විසින්. ඒ සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපේ රටේ අපනන භාණ්ඩ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ භාණ්ඩ පරීක්ෂාවට භාජනය කරනු ලබනවා ශාක නිරෝධායන ආයතනය. ලෝකයේ සෑම රටක් තමන්ගේ රටට යම් ද්‍රව්‍ය ගෙනීමේදී ශාක නිරෝධායනයේ සහතිකයක් අවශ්‍යයි. ලෝකයේ බොහෝ රාජ්‍යයන්
ශ්‍රී ලංකාවේ සාක නිරෝධන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය පිළිගනු ලබනවා. ඒ තමයි අපි එළඹී තිබෙන සම්මුතියින් ඒකයි. හැබැයි මොකද සිදුවීමින් තිබෙන්නේ? අද සාක නිරෝධන ආයතන විසින් දෙවරක් පරීක්ෂාවට භාජනය කොට අපේ රට අහිතකර ලෙස බලපෑම් කරන අපේ ජෛව විවිධත්වයට විශාල අහිතකර බලපෑම් ඇති කරන සුද්‍රජීවීන් අඩංගු වී තිබෙන බව එම කාබනික පොහොර වල තිබෙන බව අද සාක නිරෝධන ආයතනය සහතික කොට තිබෙනවා. එහෙනම් මොකද්ද කළ යුතු වන්නේ? ඒ නැව යන්න ඕන. හැබැයි නැව වටේ කරකමින් තිබෙනවා. නැව ලංකාවේ වටේ කරකවෙමින් තිබෙනවා. ඒ කියන්නේ වීසා නැති පුරවැසියෙක් ගුවන් තොටුපළට ඇවිල්ලා බලහත්කාරයෙන් ලංකාවට ඇතුළු වීම සඳහා පොරබදනවා වගේ වැඩක්. එවැනි කාබනික පොහොර ආනයනයේදී වීසා බලපත්‍රය තමයි කොරන්ටයින් සාක නිරෝධන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය. ඒ සහතිකේ නැති පොහොර තොගය කොළඹ වරාය ආසන්නේ, තව වෙලාවක බේරුවල, තව වෙලාවක හම්බන්තොට රට වටේ කරකවෙමින් තිබෙනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ සාක නිරෝධන සේවය මුළුමනින්ම හැල්ලුවට පත් කොට තිබෙනවා. අද එහි නිලධාරීන් විශාල පීඩනයක් ලක් කොට තිබෙනවා. ඔවුන් විසින් තා නිශ්චිතව ප්‍රකාශ කොට තිබෙනවා සාක නිරෝධන සේවයේ තිබෙන නිසි සහතිකකින් තොරව මෙම නැව ගොඩ බාන්න ඉඩ නොදෙන බව. හැබැයි ඇමතිවරු චීන තානාපති කාර්යාලයට යනවා. චීන තානාපතිවරු ඇමතිවරු මුණ ගැහෙන්නවා. විවිධ සාකච්ඡාවන් දියත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? චීන විශාල නායකන්දක අප හිර වෙලා තිබෙනවා. අපේ හම්බන්තොට වරාය, කොළඹ දැක්ණු ජැටිය, ඒ වගේම වරාය ඉඩම් ප්‍රමාණය, ඒ වගේම පෝට් සිටිය මේ ආදී විශාල ජාතික සම්පත් අද චීන රජය වෙත පවරා දී තිබෙනවා. අපි ඔවුන්ගේ උගුලේ හිර වෙච්ච රාජ්‍ය බවට පත් වී තිබෙනවා. අනෙක් පසෙන් ගත්තොත් ඊට ප්‍රතිපක්ෂව කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියානු අදානි සමාගම පවරා තිබෙනවා. ත්‍රිකුණාමලේ ඉතාමත් වටිනා සම්පතක් වුණු තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC සමාගමට පවරා දී තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සැලසුම් සකස් කොට තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් අපේ ජාතික සම්පත් ඉන්දියාව වෙත පවරා දෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කෙරවල පිටිය බලාගාරය, ඒ වගේම ඊට අවශ්‍ය නල පද්ධතිය, ගෑස් ගබඩා කරන ගබඩා සංකීර්ණය, ගෑස් සැපීමේ අවුරුදු 5ක ඒකාධිකාරය ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම වෙත පවරා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? අපේ රට පිළිබඳව, අපේ රටේ ආර්ථික තීන්දුව తీරන පිළිබඳව, අපේ රට පොහොර නැවක් ගේනවද නැද්ද කියන තීන්දුව తీරන පිළිබඳව කිසිවක් ගැනීමේ අයිතියක් අද අපිට ඉතුරු වී නැහැ. අද සිදු වී තිබෙන දේ තමයි රටේ සියලු සම්පත් මෙවැනි විදේශීය බලවතුන් වෙත පවරා දෙමින් තිබෙනවා, පවරා දෙන්න සූදානම් කරමින් තිබෙනවා. ඔබ දන්නවා පෞගේදා සෙලෙන්දිවා කියන ආයතනයක් හදලා රටේ ප්‍රධානම සම්පත් පැරණි ගොඩනැගිලි, වාණිජ ඉඩම්, ඒ වගේම ගොවි ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීම සඳහාද සේල් එකේ දාලා තිබෙනවා. යෝග් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශ බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, මහතැපල් කාර්යාලය, හිල්ටන් හෝටලයට ආශ්‍රිත ක්‍රීඩා සංකීර්ණය සියල්ල විකිණීම සඳහා දාලා තිබෙනවා. කබ්‍රාල් පහුගියදා ජනතාව ආමන්ත්‍රණය කළා තිබෙනවා මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර මේවා විකුණලා අවසන් කරන බව. ඒ වගේම කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිට භූමිය, ගුවන් හමුදා කඳවුරට අයිති පිට්ටනිය මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවර්ගෙන තිබෙනවා විකුණා දමන්න. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ ඒ මිල්ලනීය ප්‍රදේශයට ගෙනහිල්ලා එතර අක්කර 42ක් සැලසුම් කරලා තිබෙනවා බහුජාතික සමාගම් වෙත විකුණා දමන්න. ඒ වගේම රට පුරා විශාල ගොවි බිම් අද ඇමරිකානු ඩෝල් සමාගමට විකුණා දමා අහවර කොට තිබෙනවා. ඉතින් රටේ සියලු ජාතික සම්පත්, ජාතික උරුමය අද බහුජාතික සමාගම්වල බලවත් රාජ්‍යයන්ගේ මනදොල සපුරන ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයට අනුව අද අපි පාවා දී තිබෙනවා. ඒ නිසා අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් අද අපිට මුහුණ දී තිබෙනවා. මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමත්, මේ ජාතික සම්පත් මත අපේ රටේ ආර්ථිකය ගොඩනගමින් අපේ අනාගතයේ දුවා දරුවන්ට සුරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වගකීමක් අපිට තිබෙනවා. නිසා එදා වගේම මාතෘභූමියේ නිදහස පිළිබඳ සටන, මාතෘභූමියේ නිදහස පිළිබඳ අරගලය අද අපි හමු වී තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකය ගත්තොත් 1988-89 වකවානුවට වඩා දසගුණයකින් 20 ගුණයකින් අපේ ආර්ථික අර්බුදය පළල් වී තිබෙනවා, ගැඹුරු වී තිබෙනවා. ඔබ හිතන්න 1988 දී අපේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 49000යි. අද එය
ලක්ෂ 8 ඉක්මවා තිබෙනවා. අපේ ණය පංගුව විශාල ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. 1988 දී අපේ ආනයන අපනයන පරතරය ඩොලර් කෝටි 70ක් වෙනකොට අද ඒ ඩොලර් කෝටි 800 ඉක්මවා තිබෙනවා. එදාටත් වඩා වැඩි අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. එදාටත් වඩා දුප්පත්භාවයේ ගිලිටීනේට අපේ පහළ ජනයා පත් වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් අපේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් විශාල ණය උගුලක හිර වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් සමාජ අපරාධ වර්ධනය වී තිබෙනවා. එනිසා අපේ රට නව ආර්ථික මාවතක අවශ්‍යතාවය තිබෙනවා. එනිසා නව ආර්ථික මාවතක් වෙනුවෙන් නව වූ අරගලයක්, නව වූ දේශපාලනයක් අද අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අද මුළුමනින්ම තනි පුද්ගලයෙක් මත සියල්ල තීන්දුව తీරන ගන්න තැනකට අවිලා තිබෙනවා. එක්ක තනි පුද්ගලයෙක්, එක්ක පවුලක්. අද මේ රටේ පාලන මුළු ආධිපත්‍යය තිබෙන්නේ පවුලක් අතේ. ඔබ හිතන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා කියලා කියනවා කැබිනට් මණ්ඩලයේ නිසි පරිදි සාකච්ඡා කරලා කැබිනට් පත්‍ර අනුමත නොකර බව. ඉස්සර මේවා කියන විපක්ෂ මන්ත්‍රීවරු. හැබැයි අද කියන්නේ කවුද? අද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන්ට එළියට ඇවිල්ලා කියන්න සිදු වී තිබෙනවා. එම කැබිනට් මණ්ඩලයට එම පත්‍රිකාව ඉදිරිපත් නොවුණු බව, ඒ සාකච්ඡාව නොවුණු බව, එවැනි සම්මතයක් සිදු නොවුණු බව. හැබැයි ඒවට කිසිසේත්ම හුම්කන් නොදෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේ මේ පිළිබඳව ජනාධිපතිවරගෙන් සාකච්ඡා ඉල්ලනකොට කිසිදු සාකච්ඡාවක් නොදෙන තැනකට පත් වී තිබෙනවා. එනිසා අද කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව, පාර්ලිමේන්තුවවත් දන්නේ නැතුව සියල්ල පවුලක් තීරණය කරන තැනට අවිලා තිබෙනවා. අපේ රටේ මුළුමනින්ම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, පොහොර අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, වාරි මාර්ග අමාත්‍යවරයා, නිවාස අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා, සම්බන්ධීකරණ අමාත්‍යවරයා, ඒ වගේම ගෝජන සේවා අමාත්‍යවරයා, මේ සියලු බලය පවුලක් අතේ කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට අවශ්‍යයි. ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ බලතල, කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ බලතල, පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ බලතල, අධිකරණ පද්ධතියට අධිකරණයේ බලතල, මේ විහුවයන්ට බලතල යා යුතුයි. හැද අප විහුවයන් අතර මේ බලතල තිබෙන්නේ. අද මේ සියලු බලතල තිබෙන්නේ පවුලක් අතේ. කැබිනට් මණ්ඩලය දන්නේ නැතුව, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දන්නේ නැතුව, රාජ්‍ය නිලධාරීන් දන්නේ නැතුව තීන්දුව తీරන ගන්න පවුලක් විසින්. එනිසා අපේ රට මුළුමනින්ම පවුලක ආධිපත්‍යයට යටත් වී තිබෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කරගත යුතුයි. මෙම විහුවයන්ට, මෙම ආයතනයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජනතාව තෝරාපත් කරගෙනවනෝ තමන් වෙනුවෙන් තීන්දුව తీරන ගන්න මොනරාගලින් මන්ත්‍රීවරයා. ජනතාව තෝරාපත් කරගෙනවනෝ තමන් වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පොළොන්නරුවේ අනුරාධපුරයේ මන්ත්‍රීවරයා. හැබැයි ඔවුන්ට කිසි බලයක් නැහැ. අද පොළොන්නරුවේ අනුරාධපුරයේ මොනරාගල කුරුණෑගල මන්ත්‍රීවරු ගොවි ජනතාව හමුවට ගිහිල්ලා කියනවා අපි කිව්වට වැඩක් නැහැ. අපි කියන්නේ මේ ආණ්ඩුව කියලා. හැබැයි ආණ්ඩුව ඒගොල්ලන්ගේ. අපි කියන දේ අහන්නේ මේ ආණ්ඩුව කියලා කියනවා. කවුද කියන්නේ? ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු. ජනතාවේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ එව්වේ කුමක් වෙනුවෙන්ද? තමන්ගේ හඬ, තමන්ගේ යෝජනාව, තමන්ගේ වමනාව ආණ්ඩු යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කරගැනීමේ අපේක්ෂාවක් තිබෙනවා. හැබැයි අද ජනතාව විසින් පාර්ලිමේන්තු മന്ത്രിවරු තෝරලා එවනවා. විශේෂම ආණ්ඩුවට තෝරලා එවුවා විශාල ප්‍රමාණයක්. හැබැයි කිසිවෙකුට ගොවි ජනතාවගේ දුක් ගැනවිල්ල පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ ජනාධිපතිවරයාට කියන්න අවස්ථාවක් නැහැ. ඒ මුළුමනින්ම ජනාධිපතිවරයා ඇතුළු පවුලක් අතේ කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. මේ පවුල් පාලනය. ඒ නිසා යලි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ට බලය අත්පත් කර ගැනීමෙත් නව ආණ්ඩුකරණයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. ඒ නිසා අපිට ශේෂ්ත්‍ර ගණනාවක නව අරගලයක් දියත් කිරීමේ අභියෝගය තිබෙනවා. මාතෘ භූමියේ නිදහස, ආර්ථිකයේ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම, මේ දිශාවට අපේ අරගලය, අපේ දේශපාලනය දියත් කළ යුතුයි. හැබැයි 73 වසරක දේශපාලන ඉතිහාසය අපිට මොකද්ද කියලා දෙන්නේ? මේ 73 වසරක දේශපාලන අපිට කියලා දීලා තිබෙන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවත අසාර්ථක වූ බව. මේ මාවත කිසිසේත්ම අපේ රට ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ අංගලක් ඉදිරියට ගෙනියන්න සමත් වී නැහැ. ඒ වෙනුවට වංචාව, දූෂණය, නාස්තිය, ජාතික සම්පත් විනාශ කිරීම මේ සියල්ල කේන්ද්‍ර කරගත්තු පාලනයන් ගොඩනැගී තිබෙනවා. එනිසා අපි හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය එදා 1988-89 වකවානුවේදී අපේ පක්ෂ නිර්මාතෘ රෝණ විජේවීර සහෝදරයා
ගමනායක සහෝදරයා දහස් ගණනක් ඝාතනය වූ වීරවරුන් වීරවරියන් ප්‍රාර්ථනා කරේ කුමක්ද? ඔවුන් කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යම් උවමනාවක් වෙනුවෙන් මේ අරගලයට නිරත වූවා නොවේ. අපි දන්නවා මේ සමාජයේ ලොකු පොඩි හැම කෙනාම පොළඹවා තිබෙන්නේ කුමකටද? අනේකා යට කරමින් හෝ අනේකා යටපත් කරමින් හෝ අනේකාව පාගමින් හෝ අනේකාව පීඩාවට පත් කරමින් හෝ තමන් ජයග්‍රහණය කිරීම සඳහා වූ රේස් එක දාලා තියෙනවා. පළවෙනි පන්තියේ දරුවෝ මේ රේස් එකට දාලා තිබෙන්නේ. පෞද්ගලික ආයතන වැඩ කරන සේවක සේවිකවන් මේ රේස් එකට දාලා තිබෙන්නේ. රාජ්‍යාංශයේ වැඩ කරන අය මේ රේස් එකට දාලා තිබෙන්නේ. මුළු ජනතාවම රේස් එකට තල්ලු කරලා තිබෙනවා පෞද්ගලික පටු තමන්ගේම පරමාර්ථයෙන් ඉටු කර ගැනීම වෙනුවෙන්. හැබැයි එවැනි සමාජයක තමන්ට කිසිවක් අපේක්ෂා නොකොට තමන්ට පෞද්ගලික කිසිවක් අපේක්ෂා නොකොට සමාජයේ පොදු යහපත වෙනුවෙන් සාතිස්‍ය බහුතරයක් අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපෙන ජනතාව වෙනුවෙන් අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දෙවන්ත අරගලයක් දියත් කරන ලැබුවා. ඒ සඳහා ඒ අරගලයේදී ඔවුන් ජීවිත පරිත්‍යාග කරා. ඒ ශ්‍රේෂ්ඨත මිනිසුන් වන්නේ ඒ නිසා. වීරවරුන් වීරවරියන් වන්නේ ඒ නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා. ඔවුන්ගේ අදිස්ථානය, ඔවුන්ගේ ධෛර්යය, ඔවුන්ගේ කැපකිරීම අපි අපේ ජීවිතවලට ඇතුළත් කරගත යුතුයි. ඒවා නිකන් අවකාශයේ ඔහේ පාවි යන සටන් පාට හැඟීම් බවට පත් නොවිය යුතුයි. ඒ ධෛර්යය අපේ ජීවිතය තුළට එන්න ඕන. ඒ කැපකිරීම අපේ ජීවිතය තුළට එන්න ඕන. ඒ අදිස්ථානය අපේ ජීවිතය තුළට එන්න ඕන. මොකද මේ පරිවර්තන ඇති කළ හැකි වන්නේ මේ රට උස් නිදහසත් ආර්ථික සමෘද්ධියත් ප්‍රජාතන්ත්‍රවාදයත් අත්පත් කර දිය හැකි වන්නේ එවැනි උස් නිදහසක් සහිත මිනිසුන්ගෙන් ගොඩනැගෙන අරගලයකින් විතරයි. එසේ නැතු ඔහේ පාවි මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ පරිවර්තනය කළ යුතුයි. ඒ පරිවර්තනයේදී කුඩා අවලාද විශාල ප්‍රමාණයක් ගැහෙනවා. අපි ඒවා අලියමුළු කෙල පිටක් තරම්වත් සැලකිලිට භාජනය නොකරන බව අපේ සතුරන් තේරුම් ගත යුතුයි. ඊට වඩා අභියෝගයන්ට ඊට වඩා තත්වයන්ට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා කිසිසේත්ම ඒ කුඩා කෙඳිරි වලින් අපේ දේශපාලන ව්‍යාපාරය ආපසු වරවන්න බෑ. හැබැයි අපි ඉතා හොඳ දේශපාලන වැඩ පිළිවෙලක් සකස් කළ ගත යුතුයි. අපි විශ්වාස කරන මේ පරිවර්තනය වෙනුවෙන් පෙනී හිටින්නේ මේ පරිවර්තනයේ සාපිපාසාවෙන් ඉන්න අපි විතරක් නෙවෙයි. මේ රටේ තරුණ පරම්පරාව අද තමන්ගේ රට පිළිබඳ අපේක්ෂා බංගත්තට පත් වී තිබෙනවා. මේ රට තුල ජීවත් වීම තමන්ගේ අනාගතයේ අඳුරු බවට පත් වෙනවායි කියන විශ්වාසයක් ගොඩනගී තිබෙනවා. අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නැතුව ඇති වී තිබෙනවා. අතරමං වී තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා රට මාරු කරලා මේකට උත්තරයක් හොයාගන්න. හැබැයි අපි ඔවුන්ට කියන්නේ රට මාරු කරාට මේක උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැම දිනාටම රට මාරු කරන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපේ ඈත ගම්වල ගොවි ජනතාව වෙන කිසිවක් නෙමෙයි ඉල්ලා සිටින්නේ. තමන්ගේ ගොවිතැන යෙදීම සඳහා තමන්ට කුඹුරක් තිබෙනවා. වර්ෂාව ලැබී තිබෙනවා. හාන්න පුළුවන්, වගා කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. හැබැයි පාලකයා විසින් මොකද කොට තිබෙන්නේ? එම ගොවිතැන් කිරීම සඳහා තියෙන සියලු පහසුකම් අද නතර කොට තිබෙනවා. ගොවි ජනතාව පාරට බහැලා කෑ ගහන කුමක් වෙනුවෙන්ද? අපිට අපේ ගොවිතැන කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන්න. ඒ සඳහා අවශ්‍ය වෙන යෙදවුම් ටික දෙන්න කියලා ගොවින් දසදහස් ගණන් පාරට බහැලාද ආමන්ත්‍රණය කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ හාමුදුරන් වහන්සේලා පූජකතුමල්ලා අද වේගයෙන් ඉස්සරහට එමින් තිබෙනවා. විශේෂයෙන් පාස්කු පහරයත් එක්ක එම වින්දිතයන්ට සාධාරණ ඉල්ලමින් කාදිනල් උන්වහන්සේ ඇතුළු නේද කතෝලික නායකයන් විශාල ප්‍රමාණයක් අද ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අපි හාමුදුරන් වහන්සේලා මේ ඇති වී තිබෙන ඛේද වාචක පිළිබඳව විශාල වේදනාවකින් අලුත් බණක් දේශනා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් සමාජයේ සෑම සමාජ තීරුවක්ම අපි දැක්ක පසුගියදා ගුරු අරගලයේදී ඒ වගේම වෘත්සමිති ව්‍යාපාරය ඒ වගේම දීවර ජනතාව මේ හැම දෙනාම තමන්ගේ දුක්ඛ පීඩාවට එරෙහිව සටනක් දියත් කරලා තිබෙනවා, අරගලයක් දියත් කරලා තිබෙනවා. අද අපේ රටේ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවයකට පත් වී තිබෙනවා. අද අපේ රටේ ලාභ උපයන්නේ කර්මාන්තකරුවා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යවසායකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ව්‍යාපාරිකයා නෙවෙයි. අද අපේ රටේ ලාභ උපයන්නේ ඉතාමත් කුඩා ඩීල් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඇන්ටිජන් ගේනකොට එම ඩීල් කාරයන් එකෙන් ලාභය උපයනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ PCR කට්ටල ගේනකොට ඩීල් කරුවා ආදායම උපයනවා. ඔවුන් කර්මාන්තකරුවන් නෙවෙයි. ඔවුන් ව්‍යවසායකයන් නෙවෙයි. නිරෝධායනය කරන්න හදනකොට ඩීල් කරුවා ලාභය උපයනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේනකොට ඩීල් කාර්ය ලාභය උපයනවා. ඉන්දියාවෙන් පොහොර ගේනකොට ඩීල් කාර්යෙක් ඒකට මැදිහත් වෙලා තමන්ගේ account එකට සල්ලි ටික දාගන්නවා. චීනෙන් පොහොර ගේනකොට ඩීල් කරුවන් එකෙන් ලාභය උපයනවා. සිදු වී තිබෙන කුමක්? අපේ රටේ මුළු ආර්ථිකයේ විශාල පංගුවක් මේ ඩීල් කරුවන් අතර අත්පත් වී තිබෙනවා. සැබෑ කර්මාන්තකරුවන්, සැබෑ ව්‍යවසායකය මේකෙන් බිඳ වැටී තිබෙනවා. ඒ නිසාද කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකයන්ගේ විශාල දුකක් වේදනාවක් පිට කරමින් තිබෙනවා. ඔවුන්ගේ ශේෂ්ත්‍රය කඩා වැටීම් පිළිබඳ ඔවුන් අපට කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ නිසා කවරදාටත් වඩා වැඩියෙන් අපේ සමාජයේ සියලුම සමාජ තීරු, සියලුම සමාජ කණ්ඩායම් මේ ඇති වී තිබෙන ව්‍යසනයට එරෙහිව හඬ නගන්න පටන් අරන් තිබෙනවා. ඉදිරියට එන්න පටන් අරන් තියෙනවා. ලියන්න පටන් අරන් තියෙනවා. කියන්න පටන් අරන් තිබෙනවා. දැන් මොකද කළ යුතු වන්නේ? අපි මේ අලුත් දේශපාලනේ, අනාගතේ නිර්මාණය කරන දේශපාලනේ මහජන මධ්‍යස්ථාන අපි ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම අපි විශාල උත්සාහයක් දරමින් තිබෙනවා. මේ සියලු දෙනා එකතු කරන්න පුළුවන් බහුජනම ව්‍යාපාරය අපි හදනවා. මේ රට තව දුරටත් මේ විදියට කිඳිරි ගග ඉබි ගමනෙන් ඉදිරියට යා යුතු රටක් නොවේ. මේ රටේ සංවර්ධනයේ කොඩි අරගෙන වේගෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක්. ජනතාව අතර අති නැති පරතරය අවම කරමින් ආර්ථික සාධාරණත්වය ඇති කරමින් ඉස්සරහට යන්න පුළුවන් රටක්. අපේ රටේ සියලු ජන කොට්ටාසයන්ට සාධාරණව තමන්ගේ සංස්කෘතීන්, තමන්ගේ ආගමික ඇදහිලි, තමන්ගේ විශ්වාසයන් මත සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරන්න ඕන. අන්නේ රට නිර්මාණය කිරීම සඳහා වූ විශාලතම බහුජන ව්‍යාපාරය අපි හදන්න ඕන. විශේෂයෙන්ම අපි හිතනවා ලංකාවේ අද මේ මොහොතේ මතු වී තිබෙන්නේ විශේෂිතම දේශපාලන තත්ත්වයක්. පසුගිය ජනාධිපතිවරණයේදී ගිය අවුරුදු අගෝස්තු මාසයේ 5 වෙනිදා මහා මැතිවරණයේදී විශාල ජනවරමක් අරගෙන බලයට පත් වූ පාලක කණ්ඩායම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අසාර්ථකම විවේචනයට භාජනය වූ දේශපාලන කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ආණ්ඩුව අතර සමගිය පළුදු වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේ ඒකමතික දේශපාලනයක් නැති වෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ආණ්ඩුව ඇතුලේම ආණ්ඩු තීරණ වලට එරෙහිව කතා කරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ හින්දා දේශපාලනික වශයෙන් ඒකමතියක් නැති බෙදුණු කැඩුණු කණ්ඩායමක් හැටියට ආණ්ඩුව ඉන්නවා. ජනතාව ඇතුළ අප්‍රසාදයට විරෝධයට පත් වෙච්ච ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා. එම විරෝධයේ ප්‍රධාන පංගුවක් 2019 15-19 පන්නේම ආණ්ඩුවක් බවට පත්වීමේ හේතුව තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි, මහජන ව්‍යාපාර ශක්තිමත් ඉදිරියට ගෙන හැකි සුවිශේෂී දේශපාලන තත්ත්වයක් මතුවී තිබෙනවා. අන්න ඒ සඳහා අපි මේ රටේ සියලු දෙනාට ආරාධනා කරන්නේ අවංකභාවයේ තිබෙන, මේ රට ආදරයේ තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි විශ්වාසය තබන, මේ ආර්ථික දේශපාලන ගමන පරිවර්තනය කළ යුතු කියලා විශ්වාස කරන, මේ ආර්ථික දේශපාලන පිරීමත් එක්ක රටට ඉස්සරහට යන්න බෑ කියලා විශ්වාස කරන සියලු ජනය ඒක රාශි කරන්න පුළුවන් මහජන ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ මහජන ව්‍යාපාරයත් එක්ක ඔබත් එක්ක අපි මේ රට පොදු පුරවැසියන් එක්ක මේ රට ගොඩනැගීම පිළිබඳ සාකච්ඡාව අපි කරන්න ලෑස්ති. කොහොමද මේ දූෂිත භාවයට පත් වී තිබෙන දේශපාලනය අදූෂිත දේශපාලනයක් මහජන සේවාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද? වරප්‍රසාදලත් තනතුරක් ශේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙන දේශපාලනය වරප්‍රසාදට ගලවලා පොදු මහජන සේවාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ආණ්ඩුව, දේශපාලකය, රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා මේ ඔක්කොම සාමූහිකව මේ රට කොට නැගීම සඳහා ප්‍රයත්නක යෙදෙන්නේ කොහොමද? අන්න ඒ සඳහා දැක්මක් සහිත වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. අපි හිතනවා මේ රට ගොඩ නැගී හැකිවන්නේ අපි හැමදාමත් කියන පරිදි තනි මැජික් කරුවන්ට නොවේ, ඉන්ද්‍රජාලිකයන්ට නොවේ. මේ රට ජනතාව දශක ගණනාවක් ඉන්ද්‍රජාලිකවන් පස්සේ ගියා. තනි මැවුම් කරුවන් පස්සේ ගියා. හැබැයි කිසියෙකුට මේ රට ගොඩනගන්න බැරි බව දැන් අපි ඉදිරිපිට ඉතා හොඳින් පෙන්눔 කර තිබෙනවා. ඒ නිසා අපි හමු තිබෙන අභියෝගය තමයි මේ රට ගොඩනැගීම සඳහා සියලු ශේෂ්ත්‍රයන්, විද්වතුන්, වෘත්තීයවේදීන්, දේශපාලකයා, ආණ්ඩුව, රාජ්‍ය සේවය, පෞද්ගලිකාංශය, ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, තරුණ ප්‍රජාව, ගොවි ජනතාව, දීවර ජනතාව මේ සියල්ල තමන්ගේ දරුවන් පිළිබඳ ආදරෙන්, තමන්ගේ මව්පියන් පිළිබඳ ආදරෙන්, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පොදි බැඳගෙන, අනාගතය පිළිබඳ සිහින පොදි බැඳගෙන සාමූහික මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දේශපාලනය සහ ව්‍යාපාරය අපි ගොඩනගනවා. ඒ පමණයි මේ රට තිබෙන මාවත. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ හැර ඔබට තෝරාගෙන තිබෙන මාවතක් තිබේද?
දශක 7කට වැඩි කාලයක් ඔබ අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් කරලා තිබෙනවා. බණ්ඩාරනායක මහත්මයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය රාජ්‍ය පාලනයේ උඩින්ම තියලා තිබෙනවා. විශාල තෝරා ගැනීම් ගණනාවක්, විශාල අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. ඒ වගේම ඩී.එස්. සේනානායක මහත්මලා, ඩඩ්ලි සේනානායක මහත්මලා ඔවුන්ගේ ඥාතීන් ඉහළම පුටුවල තිබිලා අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුගේ සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඔහුගේ අනික් සොහොයුරා මුදල් අමාත්‍යවරයා හැටියට ඇතිතරම් අපි මේ රටේ ජනතාව අත්දැක බලා තිබෙනවා. මොකද්ද ඔබ ඉදිරිපිට තියෙන ශේෂපත්‍රය? කඩාවැටුණු ආර්ථිකය, දූෂිතභාවය ඉහවා ගියපු දේශපාලනය, සමාජ අපරාධ වලින් පිරුණු සමාජය. ඔබ කිසිසේත්ම විශ්වාස කරනවද යලි මේ සමාජ කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා? මේ දේශපාලන කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා? එනිසා ඔබ ඔබගේ හදවත තට්ටු කරලා අහන්න. ඔබගේ අත්දැකීම් වලින් මේ පාඩම් ඉගෙන ගන්න. ඔබ ඉස්සරහ දියත් වෙමින් තිබෙන විනාශකාරී දේශපාලනයෙන් ඔබ අත්දැකීම් එකතු කරගන්න. අපි ඔබට කියන්නේ එකයි, මේ රට නව පරිවර්තනීය මාවතකට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනුවෙන් කැප කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. අපි ඔබට ආරාධනා කරන්න. මේ දේශපාලන පරිවර්තනය අපි අත්පත් කරගත යුතු පරිවර්තනය. ලංකා දේශපාලන ඉතිහාසයේ ඇති වී තිබෙන වැදගත්ම දේශපාලන සන්ධිස්ථානයි. මේ සන්ධිස්ථාන ඉතා හොඳින් කළමනාකරණය කරලා සෑම දෙනාම එකතු කරන්න පුළුවන් මධ්‍යස්ථාන ගොඩනගලා මේ රට පරිවර්තනය කිරීමේ දෙසියාවට ගෙනියන්න ඕන. අන්නේ ගෙන යාම තමයි 1988-89 වීරවරුන් වීරවරියන්ට අපි සාතිසේ අපේ පැත්තෙන් සිදුවිත යුතුයකම් සහ වගකීම් ඉටු කරා කියලා අපි විශ්වාස කරන්නේ. එසේ නැතුව ඔවුන් මතක් කරමින්, ඔවුන් සිහි ගන්වමින්, ඔවුන් ගැන කවි ලියමින්, ඔවුන් ගැන රචනා ලියමින්, ඔවුන් ගැන කතා කරමින් ඉදිමින් විතරක් පළක් නැහැ. අප කළ යුතු වන්නේ කුමක්ද? අපේ මාතෘභූමිය අද විවිධ රාජ්‍යයන්ගේ දඩබිමක් කෙලිබිමක් බවට පත් වෙලා තිබෙන මාතෘභූමියට නිදහසක් අවශ්‍ය නැද්ද? අපේ ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම අයිතිය අපිට අවශ්‍ය නැද්ද? අපිට අපේ සම්පත් ටික කළමනාකරණය කරලා ඉදිරියට ගෙන යාමේ අයිතිය අපිට අයිති නැද්ද? අන්නේ අයිතිය අපි දිනා ගන්න ඕන. අපේ රටේ මේ දේශපාලනේ වරප්‍රසාදල දේශපාලනේ අතිශය දූෂිත දේශපාලනේ මේකෙන් අපේ රටේ මාතෘභූමිය ගලවා ගත යුතු නැද්ද? ඈත ගම්මානවල අනේක විද දුක්ඛ දෝමනස්තර මුහුණ දී තිබෙන ජනතාවට සුරක්ෂිත ජීවිතයක් අවශ්‍ය නැද්ද? නොතෙමින්න වහලක් නැති, කුසට ආහාරයක් නැති, අසනීපයක් වුණාම බෙහෙතක් නැති, දරුවන්ට අධ්‍යාපනයක් නැති, පිරිසිදු වතුර ටිකක් නැති, පෝෂ්‍යදායී ආහාර වේලක් නැති, මානසික සුවයක් නැති, කෙසෙල් පරඬල් බවට පත් වෙච්ච පොදු ජනතාවක් ඉන්නවා. ඒ පොදු ජනතාවට ජීවිතයක් උරුම කර දිය යුතුයි. අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි අවුරුදු 70ක් 80ක් වෙනකොට අපි මිය දෙනවා. දශක 7-8ක් ජීවත් වෙන මිනිස්සු. මේ හැම මිනිසෙකුටම තමන්ගේ ජීවිත කාලය ඇතුළත මිනිසෙක් හැටියට ජීවත් වී මිය යාමට අයිතියක් සකස් කළ අයිතියක් තහවුරු නොකළ යුතුද? ඒ තහවුරු කළ යුතුයි. අද අපේ රටේ මිනිසුන්ට මිනිසෙක් හැටියට මිය යන්න අයිතියක් තිබෙනවද? එහෙම නැහැ. සෞඛ්‍ය අනාරක්ෂිත භාවය, අධ්‍යාපනයක් නොමැතිකම, නිසි ආහාර වේලක් නොමැතිකම, නොතෙමින්න වහලක් නොමැතිකම, අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීපු විශාල ජනතාවක් ජීවත් වෙනවා. අනාගතය පිළිබඳව අපේක්ෂා බංගත්වයටපත් වූ, අනාගතය පිළිබඳව සිහින බොඳ වුණු, අනාගතය අඳුරු අනාගතයක් බවට පත් වූ විශාල තරුණ පරම්පරාවක් ජීවත් වෙනවා. එනිසා මේ රට මේට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කළ හැකියි. මේ සමාජය මේට වඩා හොඳ යහපත් සමාජයක් බවට පරිවර්තනය කළ හැකියි. මේ ආර්ථිකය මේට වඩා හොඳ ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකියි. අපි ඔබට කියන අපව විශ්වාස කරන්න. අප කිසිවෙක් මේ දේශපාලන නිරත වෙන්නේ අපේ අතීත පරම්පරාව වගේම 1988-89 මේ මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් ජීවිත පරිත්‍යාග කළ වීරවරුන් වීරවරියන් වගේම අප කිසිවෙක් මේ දේශපාලනයේ යෙදෙන්නේ අප කිසිවකට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ අරමුණෙන් හෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපිට තිබෙන පොදු යහපත් වුමනාව, පොදු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ මාතෘභූමිය ලෝකයේ ඉහළම රාජ්‍යන් එක කරින් කර එකට හිටගෙන ගනුදෙනු කරන්න පුළුවන් මාතෘභූමියට මේ මාතෘභූමියෙන් පත් කළ යුතුයි. අද බෙලහින කළ තිබෙන, නිවට භාවයේ පතුලට මැද දාලා තිබෙන, අරාජික භාවයට පත් කරලා තිබෙන, ලෝක ඉදිරියේ හැල්ලුවට පත් කරලා තිබෙන, ලෝක ඉදිරියේ ධනින් වැටි ණය හිඟමනට යන රටක් බවට පත් කරලා තිබෙන, රටේ ජාතික සම්පත් ලෝක බලවතුන්ට අලෙවි කර තිබෙන මාතෘභූමිය ඇයගේ අසරණ භාවයට පත් කර තිබෙන මේ මාතෘභූමියට මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය නොකළ යුතුද? අන්නේ අනාගත නිර්මාණය කිරීමේ වගකීමක් බාර ගන්න ලැසි.
ලෝකයේ හැම රටක් එකම උරෙන් උර ගැටි කරින් කර ගැටි සහෝදරත්වයෙන් රාජතාන්ත්‍රික සබඳතා සම රාජ්‍ය අයිතිවාසිකම් ලෙස රාජතාන්ත්‍රික සබඳතාත් එක්ක ගොඩනගන්න පුළුවන් ලෝකයේත් එක්ක එකට යන්න පුළුවන් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ රටේ ඈත ගම්වල ඉන්න ජීවත් වෙන පුරවැසියන්ට තමන්ගේ අනාගත පිළිබඳ අපේක්ෂාවන් අනාගත පිළිබඳ බලාපොරොත්තු ඔවුන්ගේ ජීවිතේ වඩා සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් කිරීමේ ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. අපේ රට ලෝකේ ඊටම ශක්තිමත්ම ආර්ථිකයක් තියෙන රාජ්‍ය බවට පරිවර්තනය කරනවා. ලෝකයේ ඉදිරියේ හිඟමන බවට පත් වී ඇති විශාල නායකරුවෙක් බවට පත් වී ඇති මේ රට ණය භාවයෙන්ුත් හිඟන භාවයෙන්ුත් අපි මුදවා ගන්නවා. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව නව ලෝකයක් දක්වා අපිට කැඳවාගෙන යා හැකි. ඒ වෙනුවෙන් අපි දේශපාලනය යෙදෙනවා. ඒ සඳහා ශක්්‍යතාවය, ඒ සඳහා හැකියාව, ඒ සඳහා උවමනාව, ඒ සඳහා කැපකිරීම ඕනවටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. විශේෂයෙන්ම 1988 සුනාමි එදා ඝාතනයෙන් ලක් වූ අපේ රෝණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු දසදහස් ගණන් වීරවරියන් ප්‍රාර්ථනා කරේ අන් කවරක්වත් නොවේ මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ අනාගතයක්. අන්නේ අනාගතය අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් 1988 සුනාමි ජීවිත පරිත්‍යාග කළ අපේ සෝහිරියන්ගේ ඒ කැපකිරීම, ඒ පරිත්‍යාගයේ අධ්‍යාත්මයේ අරමුණ අපි අපේ ජීවිතයට උකහාගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ 32 වන ඉල්මහා විරුසමුරු සමගිනුයි ඔබ අප මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. මේ සජීවී විකාශය ලංකාවේ සියලුම ආසන බල මණ්ඩලවල සජීවීව විකාශනය කරනවා. ඒ වගේම ලෝකයේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ විවිධ ශාඛා සමිතිවලත් සජීවීව විකාශනය කරනවා. එපමණක් නෙවෙයි ලෝකයේ ඕනෑම තැනක සිට මේ සජීවී විකාශනය සමගින් සම්බන්ධ වන්නට පුළුවන්. වර්තමානයේක ඉඳලා අනාගතයේ දෙස බලපෝ වීරවරුන් වීරවරියන් අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටි වීරවරුන් වීරවරියන් මෞබිම යා යුතු නිවැරදිම මාර්ගය කියා දුන් වීරවරුන් වීරවරියන් මෞබිමේ විමුක්තිය වෙනුවෙන් ජීවිත කුසුම පූජා කළ ඉල්මහේ විරුවන් වීරවරියන්. එසේනම් 32 වන ඉල්මහා විරු සමරුව මිළඟට අමතන්නට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වාට හවුදරයට සහෝදරාත්මකව ඇරයුම් කර සිටිනවා. දෙවන ඉල්මහා විරු සමරුව සමරන මේ වේදිකාවේ අසුන්ගෙන සිටින අපේ පක්ෂයේ නායක ආදරණීය අනුරිසනායක සහෝදරයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජාතික ගුරු සමිති මධ්‍යස්ථානයේ සභාපති ආදරණීය ලාල්කාන්ත සහෝදරයාගෙන් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කෝණ සමාජවාදී කාන්ත සංගමේ ජාතික සංවිධායක සමන් මල්ලිගුණසිංහ සහෝදරියගෙන් ඒ වගේම අද අපිට විශේෂයක් තියෙනවා තමයි අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් 1989 අද වගේ දවසක දිවිපිදු ආදරණීය උපතිස්ස ගමනායක සහෝදරයාගේ දියණිය අප සමග එකතු වෙනවා. ජනිතා ගමනායක දියණිය ඇගෙන් ඒ වගේම සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාගෙන් සමාජවාදී ශිෂ්‍යාංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ වෙලාවේ මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ සජීවී සමරුමක් කරන්න. ඉතින් මේ වෙලාවේ අපේ රට පුරාම එක් දිස්ත්‍රික්කවල උතුරේ සිට දකුණ දක්වා හැම දිස්ත්‍රික්කයකම ආසන මට්ටමින් කලාප මට්ටමින් එකතු වෙලා මේ සමරු සමග එකතු වෙලා ඉන්න අපේ සියලුම අම්මලාගෙන් තාත්තලාගෙන් සහෝදර සහෝදරියන් අවසරයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික හිතවතුන් අපිත් සමග එකතු වෙනවා. අපි සහෝදර සහෝදරයන් එකතු වෙනවා. ඕන හැම දෙනාගේම අවසරයි. ඔබ කවුරුත් දන්නවා අපි මේ ඊටම දුෂ්කර තත්ත්වයන් තුල වුණත් අපිට ඉටු කරන්න තියෙන යුතුයකමක් ඉටු කිරීමක් හැටියට වගේම මේ මොහොතේ අපි අපේ වගකීමක් ඉටු කිරීමක් කියලා තමයි අපි මේ
32 වෙනි ඉල්මා සමරුවට එකතු වෙලා තියෙන්නේ. මීට අවුරුදු 32කට කලින් අද වගේ දවසක මේ වගේ අඳුරු ඉල්මහක අඳුරු දවසක අපේ පක්ෂයේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේරු සහෝදරයා ඒ වගේම අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනක් සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරු රැසක් මේ ආසන්න දිනවල සහෝදරයන් රැසක් සතුරා විසින් ඝාතනය කළා. ඒ නිසා අපි හැම වසරකම නොවැම්බර් මාසේ 13 වෙනිදා රෝහණ විජේරු සහෝදරයා ඇතුළු ඒ සීලුම දෙනා අනුස්මරණය කිරීම සඳහාත් ඔවුන් ආරම්භ කරපු යහපත් සමාජයක් නිර්මාණය කරන දේශපාලන ගමන් මඟ යාම සඳහා අපේ ඕනකම අදිෂ්ඨානය කැපවීම සහතික කිරීම සඳහා තමයි අපි කවුරුත් එකතු වෙලා ඉල්මා සමරුව සමරන්නේ. ඔබ දන්නවා මීට කලින් ගත්තොත් අපි රට සාමාන්‍ය කරන තත්ත්වයේ තියෙන කාලේ දසදහස් ගණන් එකතු වෙලා අපේ පක්ෂ සමාජිකාවෝ ඉල්මා විරුවන් සමරුවා. නමුත් අපිට අද සිද්ධ වෙලා තියෙනවා සජීවී සමරුවක් ලෙස කරන්න කොවිඩ් තත්ත්වය නිසා. කොහොමුණත් අපි මේ 32 වන ඉල්මා විරු සමරුවට එකතුලා ඉන්න වෙලාව කියලා කියන අපේ රට ටිකක් විශේෂ දේශපාලන අවස්ථාවක් කියලා අපි දකිනවා. අපේ රට වෙනසක් ඉල්ලමින් හිටිය කාලයක් තිස්සේ. ඒ වෙනස කරමු කියලා ජනතා විමුක්ති පෙරමුණ අපි කාලයක් තිස්සේ අපේ රට ජනතාවට ආරාධනා කරමින් හිටියා. තත්ත්වයන් විසින් අන්නේ වෙනස කිරීමට ජනතාව පෙළ ගැහෙන්න පටන් ගත්ත වෙලාවක තමයි අපි මේ 32 වන ඉල්මා සමරුවට එකතු වෙලා තියෙන්නේ. පැහැදිලිවම අපේ රටේ වෙනසක් සඳහා ජනතා බලවේගය ඒකරාශියෙන් තියෙනවා. අපේ රටේ ගොවි ජනතාව තමන්ගේ අයිතිවාසිකම් මිලලා පාරට බැහැලා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සටන් කරන පටන් ගන්න තියෙනවා පක්ෂ ભેද නැතුව සමස්ත ගොවි ජනතාව. අපේ රටේ වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද සටන් කරන්න අරගල කරන්න පටන් ගන්න තියෙනවා. ඒ අරගලේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ තියෙනවා. පෞද්ගල දශක ජයග්‍රහී ලෙස කටයුතු කරපු ගුරු අරගලේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ තිබුණා. ඒ වගේම අපේ රටේ දීවර ජනතාව ජනතා විමුක්ති පෙරමුණ නායකත්ව සටන් කරන පටන් ගන්න තියෙනවා. පරිසර වේදීන් විසින් කරන පරිසර සඳහා කරන අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඒ අරගලෙත් එක්ක ඉන්නවා. පාස්කු පහරේ බින්දිතයන් වෙනුවෙන් ඒ පීඩාවට පත්වෙච්ච අය කරන අරගලෙත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඔවුන් අපිට අත්වල බැඳගෙන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාද ඉල්ලලා මර්ධනට එරෙහිව කරන අරගලෙත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒ වගේම අද අපේ රටේ පොදු ජනතාව විශේෂම ගත්තොත් එහෙම පීඩාවටපත් ජනතාව වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වල බැඳගෙන සූදානම් කියලා ගමින් ගමට යනකොට අපිට කියන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපේ රටේ මෙතෙක්කල් පැවතිච්ච මේ රැවටිලිකාරී දේශපාලන ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට රට හදන්න පුළුවන් රට රකින්න පුළුවන් සැබෑ දේශපාලන මාවතක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වඩා පුළුල් දේශපාලන බලයක් සහිතව වඩා පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස වඩා පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස එකතු වෙලා වැඩ කරන්න කැමැති සූදානම් කියන පණිවිඩය හතර අතින් අපට දැන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක ඊටාත්ම හිත සතුටු කරන දසුණක් අපි කාටවත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා මේ සමාජ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු ඇති කරලා තියෙන වෙන කවුරුත් නෙවෙයි මේ අර්බුදයත් අනිත් පැත්තෙන් ගත්තම මේ අර්බුදය තුළ අත්දැකීම් ලබාගත්තු ජනතාව අප සමග එකතු වීම සඳහා පෙළ ගැසී සිටීමත් එක්ක. අතර මේක ලෝකේ විටින් විට වෙන දේවල් මේවා. අපි දන්නවා ලෝකේ හැමදාම පීඩාවටපත් වෙච්ච ජනතාව ඒ පීඩාව තුළ විශාල කාලයක් ඉඳලා ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. ඒ තමන්ගේ අත්දැකීමින් ඉගෙනතු ජනතාව ඊටම අදිෂ්ඨාන සහගතව ඒ තමන් පීඩාවටපත් කරපු සමාජය වෙනස් කරන්න පෙරට එනවා. අනේ වෙලාවට තමයි අපි වගේ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය තියෙන්නේ. 1989 අපෙන් උදුරගත්තු රෝහණ විජේරු සහෝදරයා 1965 මේ පක්ෂ නිර්මාණය කරේ සඳහා මොකක් සඳහාද මේ රටේ ජනතාවට මේ සමාජ ක්‍රමය එපා වෙලා මේකේ පීඩාවටපත් වෙලා මේක එපා වෙලා අලුත් සමාජයක් නිර්මාණය කරනකොට අන්න ඒකට නායකත්වය ලබා දෙන්න ඒකේ පෙරමුණේන තමයි මේ පක්ෂ නිර්මාණය කරේ. ඒ නිසා රෝහණ විජේරු සහෝදරයා ඇතුළු ඒ කණ්ඩායම දෙවන්ත කාර්යයක් ඉටු කරලා තියෙනවා. ඒ තමයි අපේ පන්තියට අපේ ජනතාවට අපේම වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම. ප්‍රභූ පවුල් වලට උරුම වෙලා තිබිච්ච දේශපාලන නායකත්වය වලව් කීපයකට උරුම වෙලා තිබිච්ච දේශපාලන නායකත්වයේ ඒ ප්‍රභූ පන්තියෙන් වලව් වලින් ගලවලා අපේ පන්තියට නායකත්ව දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් බවට ජනතා විමුක්තිය උන ගොඩනගා ගන්න රෝහණ සහෝදරයා තුළ පිට සමත් වුණා. ඒකම ප්‍රමාණවත් අපි හිතන වුන් සමරන්. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපාරය හදලා අපේ පන්තියට උගන්වලා දේශපාලන කියා දීලා දේශපාලන දැක්මක් සහිතව අරමුණක් සහිතව කරන්නේ කොහොමද කියන කියා දුන්නේ රෝහණ සහෝදරයා ඇතුළු දීවි දුන්න අපේ සහෝදරවරු. ඒ වගේම
දේශපාලනය හම්බ කරන රස්සාවක් කරගන්න නැතුව දේශපාලනය වංචක දූෂණ වලින් මඩිතර ගන්නා දේශපාලනයක් කරගන්නව වෙනුවට දේශපාලනය කැපවීමෙන් පරිත්‍යාගයෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කොහොමද කියලා අපට අත්දැකීම් වලින් කියා දුන්නේ ඒ රෝහන් සහෝදරය ඇතුළු අපේ මියගිය සහෝදරවරු. ඉතින් අද ඔවුන් මිය ගිහිල්ලා ඔවුන් අපට අහිමි වෙලා ඔවුන් අපෙන් උදුරගෙන වසර 32ක් පිරෙන මේ මොහොතේ අපි දකිමින් ඉන්නවා එදා ඔවුන් ආරම්භ කරපු ඒ දේශපාලනේ ඔවුන් එදා කියපු ඒ පණිවිඩය ග්‍රහණය කරගත්තු මිනිස්සු ජනතාව හැම ජන කොට්ටාසයක්ම අද කිසියම් විදියක වෙනසකට ලක් වෙලා මේ සමාජය වෙනස් කිරීමේ මහා දැවැන්ත මහජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා කියලා. මට මේ වෙලාවේ මතක් වුණා අර කාල් මාක්ස් කියන්නේ අපේ දාර්ශනිකයෙක් අපේ මාක්ස්වාදී දාර්ශනිකයා අපේ ගුරුවරයෙක් මාක්ස් මිය ගියාට පස්සේ 1890 මැයි මාසේ 1 වෙනිදා ඔහුගේ සගය වෙච්ච එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයට පෙරවදනක් ලිව්වා. ජර්මන් සංස්කරණයට පෙරවදනක් ලිව්වා. 1990 මැයි මාසේ 1 වෙනිදා මාක්ස්ගේ මරණයෙන් පස්සේ ඒ පෙරවදනයේදී එංගල්ස් මෙහෙම කිව්වා. එංගල්ස් කිව්වා ලෝකේ පුරාම කම්කරු පන්තිය පැයාටේ වැඩ දිනය දිනා ගැනීම සඳහාත් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහාත් මහා දැවැන්ත බලවේගයක් වගේ සංවිධානය වෙමින් ඉන්නවා. ඇමරිකාවේ යුරෝපයේ කම්කරු පන්ති විශාල බලයක් බවට පත් වෙමින් ඉන්නවා. ඒ නිසා ඒ දර්ශනය දැක බලා ගැනීමට අහෝ මාක්ස් මා සමග හිටියා නම් කියලා එංගල්ස් කිව්වා. අපටත් අද හිතෙනවා අද අපේ රටේ ජනතාව විද්වතුන් උගතුන් ඒ වගේම ව්‍යාපාරිකයන් රට ආදරය කරන අය කලාකරුවන් ප්‍රගතිශීලී කලාකරුවන් පොදු ජනතාව ගොවිය කම්කරු මේ හැමදෙනාම සමාජය වෙනස් කිරීමේ අරමුණු සහිතව ජනතා විමුක්තිය පෙරමුණ ගැන විශ්වාස කරලා මහා දෙවන්ත මහජන ව්‍යාපාර නිර්මාණය කිරීම සඳහා පෙළ ගැසෙමින් ඉන්න මේ වෙලාවේ අපටත් හිතෙනවා රෝහණ විජිත සහෝදරය අපි සමග හිටියා නම් කියලා. උපතිස්ස ගමනායක සහෝදරය අපි සමග හිටියා නම් කියලා. එදා අපේ මුදුරගත්තුවේ අපේ නායකින් සමාජිකයන් අද අප සමග මේක බලන් හිටියා නම් කියලා අද අපට හිතෙනවා. මොකද ඒ තරම් වෙනසක ලකුණු අපි දකිමින් ඉන්නවා. ආදරණීය සහෝදර සහෝදරීනි. රෝහණ විජිත සහෝදරයා අපට විශේෂ වෙන්නේ ඇයි? ඔහු නිකම් පක්ෂයක් හදපු මිනිස්සෙක් නෙවෙයි. රෝහණ සහෝදරයා ඇතුළු ඒ දිවුදුන් පරපුරේ අය අපිට දේශපාලන පක්ෂයක් හදා දීලා අපට මහා දැවැන්ත දැක්මක් දැනුමක් දුන්නා. අද අපි දේශපාලන කරන මේ දැක්ම සහ දැනුම එක්ක අපේ පක්ෂයේ පෝෂණලා තියෙන මේ දැක්ම සහ දැනුම එක්ක රෝහණ සහෝදරයාලා එදා 1965 කාලෙන් දැක්කා ධනවාදයේ කියන මේ සමාජ ක්‍රමයට මේ ආර්ථික ක්‍රමයට ගොඩක් දුර යන්න පුළුවන් කමක් නැහැ. මේ සමාජ ක්‍රමයට අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දන්න බෑ කියලා දැක්කා. ධනවාදයේ කියන මේ සමාජ ක්‍රමයට ලාභය මත පදනම් වෙච්ච මානුෂිකත්වයේ නැති මේ සමාජයට මානව වර්ගයාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ කියලා උන් දැක්කා. මානව වර්ගයාගේ මූලික හිමිකම් අයිතිවාසිකම් අවශ්‍යතාවයන් ලබා දෙන්න බෑ කියලා උන් දැක්කා. ඒ නිසා මේ ධනවාදයේ අර්බුදයට යනවා. ඒ නිසා මේ ධනවාදය වෙනස් කරන්න කියලා උන් දැක්කා. මේ ධනවාදය ඇතුලේ මානව බැඳීම් විනාශ වෙනවා කියලා ඕන එදා අපට ඉගැන්නුවා. සංස්කෘතික ලක්ෂණ විනාශ වෙනවා කියලා අපට ඉගැන්නුවා. ඒවා එදාම දැක්කා. 1970 වගේ කාලයක දැක්කා මේ ධනවාදය යටතේ අපේ රටේ පරිසර පද්ධති විනාශ වෙලා කඳු හිලි කිරීම නිසා නායම් ගම් වතුර වෙනවා කියලා රෝහණ සහෝදරයා දැක්කා. ඒ සයිවට උත්තර හොයනවා කියලා ඒ කාලෙම කතා කරා. ඒ නිසා ධනවාදයේ විසින් අපේ රටේ සීළු හරපද්ධති විනාශ කරලා ආර්ථිකය විනාශ කරලා පරිසර විනාශ කරලා මේ රට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි රටක් බවට පත් වෙනවා. ඒ නිසා මේක වෙනස් කරගත යුතුයි කියලා එදා අපට ඉගැන්නුවා. දැන් අපි ඒක අත්දැකීමෙන් ඉන්නවා. අද පොඩි වැස්සක් දෙකක් වැස්සම පරිසර විනාශ වෙලා තිනවා. නායම් තියෙනවා. කඳු කඩා වැටෙනවා. ගංගා උතුරනවා. පාරවල් වහන්න සිද්ධ වෙනවා. මීට ඒ ව්‍යසනය මීට අවුරුදු 50කට 60කට කලින් දකින්න සමත් වෙච්ච කෙනෙක් තමයි රෝහණ විජිත සහෝදරයා කියන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම රෝහණ සහෝදරයා දැක්කා අපේ රටවල් මේ පසුගාමි රටවල් ආර්ථික සංවර්ධනයක් නැති රටවල් ධෛර්යයක් නැති පාලකයෝ ඉන්නේ අධිරාජ්‍ය නැති පාලකයෝ ඉන්නේ. ඒ නිසා වුන් හැම විටකම තමන්ගේ පාලනය වෙනුවෙන් පන්තියේ පාලනය වෙනුවෙන් අධිරාජ්‍යවාදී ඉස්සරහ දන ගහනවා. ලෝකේ ප්‍රබලයින් ඉස්සරහ දන ගහනවා. රට නායකන්ද්‍රාවක ගෙල්ලනවා. රට පරාධීනත්වයට පත් කරනවා කියන එක ඕන එදා දැක්ක නිසා තමයි අපිට කිව්වම තිස්සෙම අපිට අධිරාජ්‍ය විරෝධී අරගලයක් තියෙනවා. අපට දේශප්‍රේමී අරගලයක් තියෙනවා. අපේ අරගලයේ අධිරාජ්‍ය විරෝධී, අපේ අරගලයේ දේශප්‍රේමී, අපේ අරගලයේ ජාති නිදහස් අරගලයක්
නවපන්නේ ජාතින් 10 අරගලයක් අපිට තියෙනවා. අපේ අරගලය සමාජ සාධාරණත්වය සඳහා වෙච්ච අරගලයක් වෙන්න ඕන කියන එක අපිට ඉගෙනුවා. ඒ නිසා මේ සමාජ ක්‍රමේ වැරද්ද මොකක්ද කියන එක මීට කලින් දැකපු කෙනෙක් රෝණ විජිත සහෝදරයා. අපි අපේ රටේ ජනතාව දැන් ඒක අත්දැකීමින් ඉන්නවා තමන්ගේ අත්දැකීම් වලින්. මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් මොකද්ද? සාගින්න, සාගතය, ප්‍රශ්න, ගැටලු, නැතිබෙරිකම, දුප්පත්කම, ලෙඩ දුක්, මරණය හැර ජීවිතය ලබා දෙන්න බෑ කියලා උන්නේ අපිට කිව්වා. දැන් අපි ඒක අත්දැකීමින් ඉන්නවා. නිසා මිනිස්සුන්ට ජීවිතය ලබා දෙන්න නම් අලුත් සමාජයක් අපි හදන්න ඕන. යහපත් සමාජයක් හදන්න ඕන. සාධාරණ සමාජයක් හදන්න ඕන. ඒ සමාජය තුළ යුක්තිය තියෙන නිසා යුක්තිකරුක සමාජයක්, සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ වෙනුවෙන් කැපවීම තමයි මේ උගේ මිනිස්සුන්ගේ කාර්ය කියලා අපිට ඉගන්වුවා. ඉගන්වුව විතරක් නෙවෙයි තමන්ගේ භාවිතාංග පෙන්වුවා. තමන්ගේ කාලය කැප කරලා, තමන්ගේ දැනුම කැප කරලා, තමන්ගේ ධනය කැප කරලා, තමන්ගේ මහන්සිය කැප කරලා අවසානයේ මේ අරමුණ වෙනුවෙන්, මේ උත්තුංග අරමුණ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා පෙන්වුවා. මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන්, යහපත වෙනුවෙන් කොමියුනිස්ට්වාදීන්ට, සමාජවාදීන්ට, විප්ලවවාදීන්ට, වාමවාදීන්ට කැප කරන්න බැරි දෙයක් නැහැ කියලා ඔවුන් කැප කරලා පෙන්වුවා. අද අපි ඔවුන් සමරන්නේ නිසා, ඔවුන්ගේ ගැන්වීම අපට වටින්නේ නිසා ඔවුන්ට තිබුණේ නිකන් වචන විතරක් නෙවෙයි, ඔවුන්ට තිබුණා වචන ක්‍රියාවට නගන ආදර්ශය ඔවුන්ට තිබුණා. ඒ ආදර්ශය ඔවුන් අපට දුන්නා. නිසා මේ ආදර්ශයෙන් තමයි අපි අද ගමන් කරමින් ඉන්නේ. ඒ නිසාම තමයි අද ජනතාව අප සමග එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි දකින්න මොකද්ද? මිනිසුන් මරා දැම්මත් ඔවුන්ගේ හොඳ අදහස් මරා දාන්න බෑ. මිනිසුන් මරා දාලා තිබීදිත් ඔවුන් මතු කරපු අදහස් සමාජය තුළ ජීවමානව පවතිනවා. ඒ අදහස් තව තව මිනිස්සු අතරට යනවා. ඒ අදහස් එකිනෙකා උකහා ගන්නවා. ඒ අදහස් එකිනෙකා තේරුම් ගන්නවා. ඒ අදහස් එකිනෙකා අතර ගිහිල්ලා මහා සමාජයක් ඊට පස්සේ ඒක සමාජ මතයක් බවට පත් වුණාට පස්සේ අන්නේ සමාජය ඒ අදහස් වලට අනුව වැඩ කරනවා, සමාජයක් වෙනස් කරනවා. ඒක නිසා තමයි රෝණ සහෝදරයා, ගමනායක සහෝදරයා, ශාන්ත බණ්ඩාර සහෝදරයා තුළු අපේ සහෝදරු මරා දාලා තියෙද්දිත් ඔවුන්ගේ අදහස් ක්‍රියාවට නැගෙමින් තියෙන්නේ. ඔවුන්ගේ අදහස් ජනතාව වැළඳ ගනිමින් තියෙන්නේ. ඔවුන්ගේ අදහස් අපි කියන අදහස්, ඔවුන්ගේ අදහස් අපි කවුරුත් කිව්ව අදහස් ජනතාව තේරුම් ගනිමින් ඉන්න නිසා ඒ සඳහා ජනතාව ඒකරාශී වෙමින් ඉන්නවා. ඒක තමයි මේ වෙලාවේ අපි දකින ඉතාමත්ම වටිනා, ඉතාමත්ම විශ්වාසනීය, ඉතාමත්ම සුබවාදී දර්ශන බවට පත් වෙලා තින්නේ ඒක. ඉතින් දැන් අපේ රටේ පවතින ක්‍රමය අසාර්ථක වෙලා, ඒ ක්‍රමය කරප ගහගෙන ආපු දේශපාලන නායකයෝ අසාර්ථක වෙලා, තවදුරටත් රට පාලනය කරන්න බැරි තත්ත්වයට පත් වෙලා, ඒ අරුබුදය තුල ජනතාව විමුක්ති පෙරමුණට එකතු වෙනකොට අප කෙරෙහි විශ්වාසය වැඩි කරගන්නකොට අපි දකින සතුරු කලබලලා තියෙනවා. ඔවුන් අපට අවලාද ගන්න පටන් ගන්න තියෙනවා. මඩ ගන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපේ පක්ෂ නායක අනුරසනායක සහෝදරයාට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැටුප් මත වැඩ කරන කණ්ඩායම් මඩ අවලාද ගන්න කෙලවරක් නැතුව. සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගන්න අවලාද ගන්නවා. හැබැයි අපි තාක් පැහැදිලිව කියන ඕගලන්ට එවැනි මඩ අවලාද වලින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන, විපක්ෂ නායකින්ගේ දේශපාලන කැපවීම අඩු කරන්න නතර කරන්න කාටවත් පුළුවන්කම තියෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ දේ කරගෙන යද්දී අපි සමත් වෙනවා අපේ දේ කරගෙන යන්න. ඒ නිසා අපි කියන මඩ ගහන අයට මඩ ගහන්න, අවලාද ගහන්න, පූර්ණ කාලීන වැඩි කරගෙන යන්න. අපි ඒව පැත්තක දාලා රටේ ජනතාව එකතු කිරීමේ කාර්ය කරගෙන යනවා. අපි ලෑස්ති මිනිස්සු අතරට යනවා. අපි මිනිස්සු ගාවට යනවා. අපි ගමට යනවා, ගමින් ගමට යනවා, නගරයට යනවා, නගරෙන් නගරයට යනවා. අපි අපේ වචන වලින් ජනතාවට ආමන්ත්‍රණය කරනවා. ඒ නිසා මඩ අවලාද පැත්තක දාලා මේ රටේ ජනතාව ඒකරාශී කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ ජීවන අත්දැකීම් වලින් ඉගෙනගත්තු මේ ජනතාව සතුරුන්ගේ මඩ අවලාද පැත්තක දාවි කියලා. මොකද මේ වෙලාවත් අපි දන්නවා අපට අපි මේ ඉස්සරහට යනකොට වැඩිපුර මතු කරන එක තමයි ආපස්සට 88 89. අනුසනක සහෝදරයා මේ පිළිබඳව විශාල විග්‍රහ කරන නිසා මම ඒක ගැන කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් මේ 88 89 කියන එක නිකන් අර හැමෝම මතුරුන එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන මොකක්වත් දන්නේ නැති, කිසිම කියවීමක් නැති, කිසිම අවබෝධයක් නැති, ඊටාම ලඳ බොළඳය පවා සමහරට අපි දැකලා තියෙනවා මුහුණු පොතේ සමාජ මාධ්‍යවල 88 89 ගැන කතා කරනවා. සමහරව අපි දැකලා තියෙනවා, දාලා තියෙනවා අපට මතකයි 88 89 වෙච්ච දේ කියලා. හැබැයි ඉපදිලා තියෙන 90න් පස්සේ
නිසා සමහර දරුවෝ 90න් පස්සේ පිච්චි දරුවොත් 88 89 ගැන කතා කරනවා දැක්කා වගේ. ඇයි ඒ සතුරු හදපු මතයට ගොදුරුලා තියෙනවා. ඇත්තටම 1988 89 මේ අපේ සහෝදරු අපට නැති වෙච්ච එක අපි හදාගත්තු එකක් නෙවෙයි. අපේ පක්ෂයට අපේ පක්ෂ නිර්මාණය කරපු අපට දේශපාලන උගන්වපු අපේ ප්‍රේමණීය නායකයෝ අපේ සදාදරණ ගුරුවරු රෝහණ විජිත සහෝදරයා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් දුරේ දරපු පක්ෂයේ විශ්වාස රැකපු උපතිස්ස ගමනායක සහෝදරයා ඒ වගේම පක්ෂ තුල වැඩ කරපු සාන්ත බණ්ඩාර සහෝදරයා සුමිත් අතුගොරල් සහෝදරයා ඒ වගේ සහෝදරු ගණනාවක් නැති කරගන්න අපට තියෙන ඕනකම මොකද්ද? අපට හැම ජීවිතයක්ම වටිනවා. ඒ නිසා සන්නද්ධ අරගල සන්නද්ධ මාවත ආයුධ අපි කැමැත්තෙන් තෝරගත්තුව නෙවෙයි. හැබැයි අපට බල කරොත් එහෙම ඒ හැර වෙන මගක් නැහැ කියලා. ඒක වහල්කම තෝරගනින්. අපි අහන මේ ප්‍රශ්නෙත් අහන්න. අපෙන් අහනවා නම් 88 මොකක්ද උනේ කියලා අපි අහනවා. ඔබ අහන්න සමාජයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න 1983 ඇයි ජවිප තහනම් කරේ කියලා. ඒකට උත්තරයක් කාටවත් තියෙනවද නැහැ. ඒ නිසා පක්ෂ තහනම් කරලා තහනම දිගට පවත්වාගෙන ගිහිල්ලා තහනම ඇතුලේ මර්ධනය කරලා අපි දන්නවා තහනමෙන් පස්සේ අපේ සහෝදර සහෝදරියෝ ගෙවල් ඉඳදී අරගෙන ගිහිල්ලා හිර කරගෙන හිටියා. නඩු තිබුණේ නැහැ, උසාවි තිබුණේ නැහැ. හසි නීතිය යටතේ ත්‍රස්තවාදලකේ පන්ති යටතේ ඔය නව මැගසින් බන්ධනාගාරයේ තියන් හිටියා. නිකන් ගෙදර ඉඳලා අරන් ගිය අය. අවුරුදු ගණන් තියන් හිටියා. රඳවා ගැනීම නියෝගය යටතේ. නඩු දාන්න නැතුව එදා ආණ්ඩුව. ඒ වගේම තහනම ඉවත් කරන්න කියලා ඉල්ලලා පෝස්ටරේ ගහපු සහෝදරයෝ අල්ලන් ගිහලා පොලිසියට ගහලා මැරුවා. අපි අවුරුදු ගණන් කලින් ඉතිහාසයේ සියල්ලක් දන්නේ නැතුව නිකන් 88 89 ගැන ගිරව් වගේ දොඩවන මහත්තුරුන්ට අපි කියනවා දරුවන්ට අපි කියනවා ඉතිහාසය ඉගෙනගෙන එන්න. ඉතිහාසය ඉගෙනගෙන එන්න. මේ ජීවිත නිකන් අතර නැති වෙච්ච ඒවා නෙවෙයි. මේ ජීවිත වලට මහා දෙවන්ත වටිනාකම් තියෙනවා. ඒ මහා දෙවන්ත වටිනාකම් තියෙන ජීවිත නැති උනේ මොකක් සඳහාද? මේ රට වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා. මේ රට ඉන්දියාවට පාවා දුන්නම විදේශ හමුදාවක් ලංකාවට ආවම ඊට එරෙහිව සටන් නොකරන්නේ කවුද? ඒ නිසා ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිල්ලා ලංකාව ඉන්දියාවට පාවා දීලා ඉන්දු ලංකා ගිවිසුම් අස්සම් කරලා අපේ රට ඉන්දියාවේ කොලොනියක් කරන්න යනකොට ඒකට එරෙහිව සටන් කරේ අපි විතරක් නෙවෙයි. අපිට මතකයි. නැත්තම් මතක් කරලා ගන්න කියලා අපි කියන ওই මහත්තුරුන්ට එදා රජීව් ගාන්ධි ඇවිල්ලා ලංකාවට 1987 ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරලා ඔහු ගියා ආචාර්ය පෙළපාලි පිළිගන්න. ජයවර්ධනත් එක්කෙන් ජනාධිපති ජයවර්ධනත් එක්කෙන්. ඒ ආචාර්ය පෙළපාලි පිළිගන්න ගිය වෙලාවේ නාවික හමුදාවෙන් තමයි ආචාර්ය පෙළපාලි තිබුණේ. ඒ ආචාර්ය පෙළපාලි හිටපු නාවික හමුදා බටේක් තමගේ රයිපලේ ඔස්සලා රජීව් ගාන්ධිගේ ඔළුවට ගැහුවා. ඔහු ජීවිප කාර්යයක් නෙවෙයි. හමුදා සොල්දාදුව තුළ පව විරෝධයක් තිබ්බා. රටේ හැමතැනම විරෝධයක් තිබ්බා. ඒ විරෝධය තමයි නිර්මාණය වුණේ 1988 89 හැටියට. ඒක ඇතුලේ සන්නද්ධ කංශ අනුසෝදනය කිව්වා වගේම වෙන්න ඕන දේවල් සිද්ධ වුණා. ඒ පාදේවලු සිද්ධ වුණා. ඒක එහෙම තමයි. හැබැයි අපි අහන ප්‍රශ්නයක් මොකද්ද? 88 89 ගැන කියන මල්ලිලාගෙන් දරුවන්ගෙන් අපි අහනවා මොකද්ද? 1990න් පස්සේ අවුරුදු දැන් මේ 30ක් කාලයක් තුල ජනතා විමුක්තිය පිළිබඳව ඔබට කියන්න පුළුවන් දේ මොකද්ද? ජනතා විමුක්තියට එරෙහිව ඇඟිල්ල දික් කළා කියන්න පුළුවන්ද කිසියම් චෝදනාවක් ඔබට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව? හොරකම් පිළිබඳව, වංචා පිළිබඳව, දූෂණ පිළිබඳව ජනතා විමුක්තිය පෙරමුණ මහජන මුදල් 7-5ක්වත් හොරකම් කරා කියලා ඔබට චෝදනා කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. 1990න් පස්සේ ඔබට පුළුවන් චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී ලෙස ඇසුරුනා කියලා. අවුරුදු 30ක් බෑ. ඔබට කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනදී හම්බ කරගත්තා කියලා. කියන්න බෑ. හැබැයි දේශපාලනේ හම්බ කරගත්තු අය දේශපාලනය සඳහා ඇත්තම හැම අවුරුද්දකම මිනිමරපු අය මිනිස්සු ඝාතනය කරන අය තමයි බලේ තියාගෙන ඉන්නේ. රතුපස්සල වතුර ඉල්ලපු මිනිස්සුන් වෙඩි තිබ්බේ කවුද? තෙල්මිලි වැඩි වෙච්ච වෙලාවේ ඊට එරෙහිව පාට බැස්ස කලාවත දීවරයට ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තිබ්බේ කවුද? තාජුදීන්ලා මැරුණේ කොහොමද? ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? මාධ්‍ය විදිහින් අතුරුදහන් කරේ කවුද? මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ කවුද? නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ, ඝාතන වැඩ නිතිපතා කරන ඒක සංස්කෘතිය කරගත්තු අයට බලය දෙන ගමන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරන එක හරි මහාසජනකයි. නිසා අපි කියනවා පොදු ජනතාවට සතුරා විසින් වපුරපු, සතුරා විසින් මිනිසුන්ගේ ඔළුව වලට කාවද්දපු මේ මඩ අවලාදලින් මිදෙන්න. නිවහල් නිදහස් මිනිස්සු ලෙස හිතන්න.
අපේ රටේ ජනතාව බහුතරයක් එහෙම හිතන පටන් ගන්න තියෙනවා. අපිට සතුටක් තියෙනවා. විශාල සතුටක් තියෙනවා. අපි ඇත්තටම ලොකු සතුටක ඉන්නවා. මොකද අපේ රටේ ජනතාව සත්‍ය තේරුම් ගන්න මෙන් ඉන්න නිසා ඒ සත්‍ය තේරුම් ගන්න එකට එකතු වෙන්න ඕනකම තියෙනවා. මේ එකතු වෙච්ච දවසට අපි හිතනවා ජනතාවගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් සහෝදරුනි, දැන් අපේ වගකීම මොකක්ද? ඔබ අපි කවුරුත් දන්නවා මේ රට දැන් තියෙන ඉතාමත්ම අගාධයක මේ තියෙන්නේ. ඉතාමත්ම අර්බුදකාර තියෙන්නේ. අපේ රට මිනි වලක තියෙන්නේ. ඉතාම ප්‍රශ්නක තියෙන්නේ. මොකද්ද? දැන් අපි හොඳටම දන්න මොකද්ද? අපේ රටේ මේ පවතින සමාජ ආර්ථික ක්‍රමය අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. අවුරුදු 73ක් තිස්සේ මාරුවෙන් මාරුවට ආපු ආණ්ඩුව විසින් පෙන්නලා තියෙනවා මේ ක්‍රමය අසමත් කියලා. විශේෂයෙන් 1978න් පස්සේ හදපු මේ විවෘත ආර්ථිකය කියලා හදපු මේ කොල්ලකාරී විවෘත ආර්ථිකය. මහජන මුදල් හොරා කරන විවෘත ආර්ථිකය. නිෂ්පාදන මාර්ග වටන රට විකුණන විවෘත ආර්ථිකය. මේ ආර්ථික උපාය මාර්ගය, මේ නව ලිබරල්වාදී කියලා හඳුන්වන ආර්ථික උපාය මාර්ගය අසමත් කියන එක දැන් අපිට හොඳටම පෙන්නලා තියෙනවා. ඒ අසමත්කම දැන් අපිට දැනෙන්න පටන් ගන්න තියෙනවා. කොහොමද දැනෙන්නේ? අද අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් රටේ තියෙනවා. පටන් ගත්ත විවෘත ආර්ථිකය තුල ලෝකෙත් එකට යන ගෝලීකරණ කතන්දර තිබුණේ. ගෝලීකරණේ විවෘත ආර්ථිකයේ වෙළඳපොළ ආර්ථිකයේ ඕක තමයි කතාවට තිබුණේ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? අද අපේ රට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. භාණ්ඩ ගයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන කරන භාණ්ඩ ගෙන්න ගන්න ඩොලර් ටික නැතු මේ ආණ්ඩුව එන්නේ. ඩොලර් හිඟමනේ යන්නේ සිද්ධ වෙලා තියෙනවා. විදේශ වත්කම් අපිට නැහැ. ඩොලර් හිඟයක් තියෙන නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකාවට ගේන්නේ අඩුවෙන්. හැම වෙලාවකම භාණ්ඩ ගෙවීම පිළිබඳ බයක සැකයක මිනිස්සු ඉන්න සිද්ධ වෙලා තියෙනවා. නිසා පෝලිං හැදෙනවා. විටක ගෑස් පෝලිම හැදෙනවා. විටක කිරිපිටි පෝලිම හැදෙනවා. තව විටක තව පෝලිමක් හැදෙනවා. ටයිල් ගන්නත් පෝලිම යනවා මිනිස්සු. විටක පෙට්‍රල් පෝලිම හැදෙනවා. තව ටිකකින් භූමි තෙල් පෝලිම හැදෙනවා. ඉතින් හැමතිස්සෙම බයක ඉන්නවා කොයි හරි පෝලිමකට යන්න වෙයි කියලා. සහල් පෝලිමෙත් යන හිටපු ගමන් සමහර භාණ්ඩ සීමා සහිතව හම්බෙන්නේ. හිතුව ගණන් ගේන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ රටේ භාණ්ඩ ගයක් ඇති කරලා තියෙනවා මේ සමාජ ක්‍රමය. ඉතින් මේක සාර්ථකද? මෙතකල් පවත්න ගාව මේ සමාජ ක්‍රමය සාර්ථකද? සාර්ථක නම් භාණ්ඩ ගයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැනේ. අත්‍යවශ්‍යම තෙල් ටික, බෙහෙත් ටික ගේන්න සල්ලි නැත්තම්, ඩොලර් එකක් අතේ නැත්තම් මේක සමත්ද? නෑ, මේක අසමත් වෙලා තියෙන නිසා මිනිස්සු පීඩාවටපත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මිල ඉහළ යනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාගෙන වැටෙනවා. භාණ්ඩ මිල ඉහළ යනවා. අද මිල පාලන නැති වෙලා තියෙන්නේ. රට පාලනය කරන අප ආණ්ඩුවට දැන් මිල පාලනයත් බැරි වෙලා රට පාලනයත් බැරි වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා පටන් ගත්තේ අපි දැක්ක කොහොමද පටන් ගත්තේ? පටන් ගත්තේ නාරායන් පිටතොග කඩේට ගිහිල්ලා එතන මේසේ වාඩි වෙලා ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් දාලා තමයි හාල් මිල පාලනය කරන්න උත්සාහ කරේ. අත්‍යවශ්‍යව කොමසාරිස්ලා දාලා හස්නීති ගෙනල්ලා පාලනය උත්සාහ කරා. හැබැයි ඒගොල්ලන්ගේ පාලනයෙන් මිදුණා. ඒ නිසා අවසාන ගත්තොත් එම අත්‍යවශ්‍යව කොමසාරිසුත් නැහැ, ගැසටුත් නැහැ, පාලනෙත් නැහැ, මොකක්වත් නැහැ. දැන් මිල පාලනයක් අපේ රටේ නැහැ. දැන් අපේ රටේ මිල තීරණය කරන කවුද? අපේ රටේ භාණ්ඩ මිල තීරණය කරන්නේ ජාවාරංකාර 14ක්. නිෂ්පාදකයක් නෙවෙයි, වෙළෙන්දොත් නෙවෙයි, ජනතාවත් නෙවෙයි. කවුද කරන්නේ? ආණ්ඩුවට උදව් කරපු, ආණ්ඩුත් එක ඉන්න ජාවාරංකාර 4-5 දෙනෙක් තමයි මිල තීන්දුව කරන්නේ. නිසා රටක ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලවල මිල පාලනය කරන්න බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා, ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. නිසා බඩු මිල වැඩි වෙනවා, මිල පාලනයක් නැති වෙලා තියෙනවා, නිෂ්පාදන මාර්ග කඩා වැටලා තවත් කඩා වැටෙනවා. අපේ රටේ ජනතාව යන්තම් තුන් වේලෙන් වේල් දෙකක් හරි කාලා හිටියා අපි කෘෂිකර්ම නිෂ්පාදනයක් තිබිච්ච නිසා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හීනයක් නිසා එතුමට හීනයක් තිබ්බා අපේ රටේ රසායනික පොහොර වලට කාබනික පොහොර ආදේශ කරන්න. ඉතින් ඒක මේ කලබලයේ කඩිමුඩි එකරෙන් කරන්න ගිහිල්ලා අන්තිමට දැන් කාබනික පොහොරත් නැහැ, රසායනික පොහොරත් නැහැ. ඒක විකාරයක් බවට පත් වෙලා තිනවා. ගොවියට ගොවිතැනක් නැහැ. ඒ නිසා අද කෘෂිකර්මාන්තේ විශාල විනාශක තියෙනවා. නිෂ්පාදන මාර්ග බිඳ වැටෙමින් යනවා. අපේ රටේ ගැමි ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය නැති වෙලා යනවා. ඒ නිසා තව මාස කිහිපයක් යනකොට රටේ ජනතාවට කන්න හාල් ටික නැති වෙන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් මොකද මේ කියන්නේ? ක්‍රමය අසමත් නෙවෙයිද? ක්‍රමය අසමත් වෙලා තියෙන්නේ. නිෂ්පාදන මාර්ග දුර්වලයි. තේ කර්මාන්තේ කඩා වැටලා, කෘෂි කර්මාන්තේ කඩා වැටලා, කර්මාන්ත නැහැ අපේ රටේ. ඉතින් ඒ නිසා නිෂ්පාදන මාර්ග නැහැ. ණයට කාලා ජීවත් වෙන රටක්. ඉතින් මේක සාර්ථකද? ඒ නිසා ණයට කාලා ජීවත් වෙන, ණය ගෙවා ගන්න බැරුව ලත වෙන, ණය පංගුව රාජ්‍ය ආදායමට වඩා වැඩි වෙච්ච රටක අපි ජීවත් වෙනවා. මේ ආර්ථික ක්‍රමය, මේ සමාජ ක්‍රමය සාර්ථකයි, හොඳයි කියලා කියන්න පුළුවන් කාටද? ඒ නිසා අපි කියන්නේ මේ ක්‍රමය අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් අපිට තියෙන උත්තරය මොකද්ද? මේක වෙනස් කරන්න ඕන. මේ අසමත් ආර්ථික ක්‍රම වෙනස් කරන්න ඕන. ආර්ථිකයට අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඕන.
ඒ ආර්ථිකය ඇතුලේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් ඕන, ආර්ථික සාධාරණත්වයත් ඕන. දෙකම තියෙන්න ඕන. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විතරක් මදි, ආර්ථිකයේ සාධාරණත්වයක් තියෙන්න ඕන. ආර්ථිකය හදලා ඒ ආර්ථික ප්‍රතිලාභ ඒකට දායකන හැමෝටම සාධාරණව ලැබෙන්න ඕන. පවුල් දෙක තුනට නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ආර්ථිකයේ අසමත්, මේ ක්‍රමයේ අසමත්, සිස්ටම් එක අසමත්, සිස්ටම් ෆේල් වෙලා තියෙන්නේ. ෆේල් වෙලා තියෙන සර් විතරක් නෙවෙයි, සිස්ටම් එකත් ෆේල් වෙලා තියෙන නිසා ඒකට අපිට අලුත් ක්‍රමයක් අපි හදා ගන්න ඕන. සාධාරණ ක්‍රමයක් හදා ගන්න ඕන. ආර්ථිකයේ සාධාරණ ආර්ථිකයක් අපි හදන්නවා. නිෂ්පාදන ආර්ථිකයක් සහ ඒ ආර්ථිකයේ සාධාරණත්වයේ සහිත ක්‍රමයක් හදාගත යුතු තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ක්‍රමය විතරක් නෙවෙයි, පාලකයොත් අසමත් වෙලා තියෙනවා. මේ අසමත් ක්‍රමයක් අරගහන් ආපු පාලක පැන්ති අසමත්. අපි දන්නවා ඉතිහාසය පුරාම ගත්තොත් හැමදෙනාම අසමත්. දැන් අපි මේ දන්න කාලේ කතා කරොත් එහෙම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමත්ද අසමත්? අපේ රටේ ඉතිහාසය මං කියන්නේ වැඩිම බලාපොරොත්තු සහිතව බලයට ගෙන ආපු කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපේ තරුණ පරපුර කිසියම් දැනුමක් අධ්‍යාපනයක් තිබිච්ච අය රටේ බහුතරයක් ජනතාව හිතුවා දේශපාලනඥයෙක් නොවෙච්ච, හමුදාවේ හිටපු, නිලධාරියෙක් ලෙස කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම රටේ ගොඩාක් දේවල් වෙනස් වෙයි කියලා. ගොඩාක් හපංකම් කරයි කියලා විශ්වාස කරා. හැබැයි අවුරුද්දක් යනකොට තේරුණා කිසිවක් කරගන්න බෑ කියලා. කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. කිසිදු දැනුමක් නැහැ කියලා තේරලා තියෙනවා. සා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත්. අපි නෙවෙයි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවන්න දිවා රෑ නොබලා මත හදපු අයම කියනවා අවංකව ඔහු අසමත් කියලා. අපි දන්නවා මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න වෙහෙස වෙච්ච මත හදපු බොහෝ දෙනා ඒ වැඩේ කරේ අවංකව. තමන්ට පුද්ගලික බලාපොරොත්තු සඳහන් වුන් අවංකව විශ්වාස කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ රටේ වෙනසක් කරයි කියලා අවංකව විශ්වාස කරා. ඒ අවංකව විශ්වාස කරපු මිනිස්සු අද දෙනලා තිනවා ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා නිසා තමයි උන් ඒ අවංකකම එක්කම වෙන් වෙලා තියෙන්නේ. ඒ විවේචනය කරමින් ඉන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත්. ඔහුටත් කියන සිද්ධුන ඔහු අසමත් කියලා. අපි දැක්ක පහුගිය දවසක කියනවා මට මේ සමහර ඒවා තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේවට මැදිහත් වුණොත් හොඳයි කියලා. ඒ වගේම මම දැක්ක මේ පෙරද කියලා තියෙනවා. එයා යමක් කරන්න උත්සාහ කරනවා. එයා අසමත් නම් එයාට දෙන්නත් එපා ඊට පස්සේ. කලින් හිටපුවාට දෙන්නත් එපා. අලුත් පිරිසක් හොයන්න බලන්න කියලා තිබුණා. දැන් තමන් අසමත් බව තමන්ට දැනන්න පටන් ගන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අසමත් වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා එයාත් එහෙම තමයි. බැසිල් රාජපක්ෂ මහත්තයාව මේ දෙවෙනි පාර ආණ්ඩුවට ගන්නකොට මුදල් ඇමතිකම දෙනකොට කතා කොටක් කියලා ගත්තේ අපි දන්නවා. මොළ හතක් තියෙනවා කියලා කිව්වා. ආම ආර්ථිකයේ ගොඩ යනවා කියලා කිව්වා. සුන්දර සීන ගොඩක් මොළ ගත්ත නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්න වලට ඒක ඇතුළේ කිසිම උත්තරයක් නැහැ. ඒ කියන්නේ දැන් තියෙන අයවැය අපේ රට මේ තියෙන බංකොලොත් ආර්ථික මගෙන් වෙනස් කරලා වෙනත් ආර්ථික මගකට ගෙනියන්න යෝජනා කිසිවක් නැහැ. මේ තියෙන්නේ මොකද මේ තියෙන එක ඇතුළේම යන්තම් යැපෙන්න එහෙට මෙහෙට කරලා තියෙනවා. අටුව කඩලා පුටු හදනවා වගේ අතනින් මෙතන දාලා මෙතනින් අතනට දාලා ඉලක්කම් එහෙට මෙහෙට හුමාරු කිරීමක් කරන මොකක්වත් නැහැ. මේක ඇත්තම ගත්තොත් එහෙම මේ අයවැය මොකද්ද මේ අයවැය කියන්නේ මොකද මැරිච්ච මිනිසුන්ට පවුඩර් දාන අයවැයක්. දැන් මේ ආර්ථිකයේ මිය ගිහිල්ලා තියෙන්නේ. මේ සිස්ටම් එක මිය ගිහිල්ලා තියෙන්නේ. මේක මැරලා තියෙන්නේ. ලේන් එක වෙලාවක කිව්වා අපිට මතකයි ධනවාදී ගැන කතා කරලා ධනවාදී කියලා කියන්නේ කුණු වෙලා දුග දහමන මලකුණක් කියලා. දැන් අපේ රටේත් එහෙම තමයි ධනවාදයේ කුණු වෙලා දුග දහමනවා. මේ සිස්ටම් එක මැරිලා කුණු වෙලා දුග දහමනවා. එතකොට මේක වෙනස් කරන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට මේකට සෑන් පවුඩර් ගාලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැයෙන් කරන්නේ මේ මියගිය ධනවාදයට, මියගිය සමාජ ක්‍රමයට මේකක් පාරක් දාලා ගන්න පුළුවන්ද කියලා බලනවා. තොල්වල රතු පාට වල බලනවා. මූණේ පවුඩර් ගාලා බලනවා. අපි හිතනවා ඒවා කිසිවක් හරියන්නේ නැහැ. මොකද මේක ගඳ ගහන්න පටන් ගන්න තියෙන්නේ. මේ ගඳ දැන් අපට දැනෙනවා. නිසා මේකට සෑන් පවුඩර් ගහලා බේරන්න පුළුවන් තත්ත්වක නෙවෙයි තියෙන නිසා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ක්‍රමෙත් අසමත්, ඒගොල්ලොත් අසමත් වෙලා තියෙන්නේ. ඊළඟට රනිල් මහත්තයා සමත් නැහැ. සයිත් මහත්තයා සමත් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම අසමත් වෙච්ච අය, අසමත් වෙච්ච අය නෙවෙයි අපේ රට අසමත් කරපු අය. පෞගේ ඉතිහාසය පුරාම මේ ක්‍රමේ කරගහන් ආවේ ඒගොල්ලෝ. විශේෂයෙන්ම පෞගේ 2015 2019 ආණ්ඩුව කාලේ මේ රට විශාල වශයෙන් අර්බුදයට පත් කරන්න දායකුනේ රනිල් මහත්තයලා සයිත් මහත්තයලා. ඒ නිසා මෙතෙක් රට පාලනය කරපු මේ ක්‍රමයේ පවත්තන් ආපු මේ ක්‍රමයේ ඇතුලේ සෙල්ලම් දාන්න උත්සාහ කරපු හැමදෙනාම අසමත්. මේ ක්‍රමයක් අසමත්, මේ ක්‍රමේ කරගහන පාලකොත් අසමත්. ඒ නිසා අපි කියන්නේ දැන් ජනතාවට වෙනත් මගක් තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. වෙනත් මගක් තෝරගත යුතු තියෙනවා. ඇයි අපේ රට වෙලා තියෙන දේ කල්පනා කරලා බලන්න. අපේ රට දුප්පත් වෙලා
රට ණය වෙලා, රට වැටිලා, රට පරාදීන වෙලා, ජනතාව දුප්පත් වෙලා, හැබැයි පාලකයෝ විතරක් පෝසත් වෙලා. රටත් දුප්පත්, ජනතාවත් දුප්පත්, පාලකයෝ පෝසත්. රට දුප්පත්ය, ජනතාව දුප්පත්, ඒත් පාලකින් පෝසත්ය. එහෙම වෙන්නේ කොහොමද කියලා අප කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ පවුල් කීපයක් පෝසත් කරන අර පැන්ඩෝරා පත්‍රිකාවල කෝටි 3500ව තියන් ඉන්න જાතියේ මුදල් හොරකම් කරන පවුල් කීපයක් පෝසත් කරන මුළු රටක් දුප්පත් කරපු මේ පාලකයොත් මේ ක්‍රමයට වෙනස් කරන කාලය ඇවිල්ලා තියෙනවා. එදා 1965 සිට තමන්ගේ මරණ මොහොත දක්වාම රෝහන් සහෝදරය ඇතුළු අපේ සගීන් කිව්වේ ඕක. මේ ක්‍රමයට රට ඉස්සරහට ගෙනන්න බෑ කියලා කිව්වේ. ඒක තමයි දැන් සත්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔවුන් දැක්කායි අනතුර ඔවුන් එකට විසඳුමක් අපිට ඉදිරිපත් කරා මොකද්ද? සමාජය වෙනස් කරන්න. සහෝදරත්වයේ ගේන්න, සාමූහිකත්වයේ ගේන්න. මිනිස්සු කවුරුත් එකතුලා නිෂ්පාදනය කරලා කවුරුත් එකතුලා ඒකේ ඵල සාධාරණ භුක්ති විඳින ක්‍රමයක් හදන්න. යහපත් සමාජයක් හදන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හදන්න, සාධාරණ සමාජයක් හදන්න පෙරමුණ ගන්න කියලා උන් අපිට කිව්වා. දැන් අපේ රටේ ජනතාවට අපට කාටත් ඉතුරුලා තියෙන්නේ ඒ මග විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ ඔවුන් මරා දමා තිබියදීත් ඔවුන්ගේ දැක්ම, ඔවුන්ගේ අරමුණු අද ජීවමානව අපි අතර පවතින පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරුනි, අපි දකිමින් ඉන්නේ මොකද්ද? දැන් අපි මෙන්න මේ වෙනස සඳහා පෙළ ගැහෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි වහන් ඉන්න ඔබ හැමගෙනම ඉල්ලා සිටින මොකද්ද? දැන් අපි වහම මේ සමාජය වෙනස් කිරීම සඳහා වෙච්ච අපේ කාර්යයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු තියෙනවා. ඒක කරන්නේ කොහොමද? අපි දන්නවා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මොකද්ද? එකක් අදහස් ඕන, අනික මිනිස්සු ඕන. අපිට අදහස් තියෙනවා, හොඳ අදහස් තියෙනවා, නිවැරදි අදහස් තියෙනවා. හැබැයි අපි සතුව හොඳ අදහස් තිබ්බට, නිවැරදි අදහස් තිබ්බට ප්‍රමාණවත් නෑ. ඒ හොඳ අදහස්, නිවැරදි අදහස් පොදු ජනතාව අතර යන්න ඕන. නිසා අපි අපේ මතවාදයන්, අපේ නිවැරදි අදහස්, නිවැරදි ප්‍රතිපත්ති, නිවැරදි මතවාදත් අරගෙන පොදු ජනයා අතරට යන්න ඕන. හැම වර්ගයේම ජනතාව මුණ ගැහෙන්න ඕන. මුණ ගැහිලා ඔවුන් එක්ක මේ අදහස් බෙදා හදා ගන්න ඕන. අපිට තියෙන්නේ අපේ අදහස් ඔවුන්ට කියන එක විතරක් නෙවෙයි. අපේ අදහස් ඔවුන්ට කියන අතර ඔවුන්ගේ අදහස් අපි ගන්නත් ඕන. එහෙම සංවාදයක් අපි අතර තියෙන්න ඕන. නිසා අපිට තියෙන මොකද්ද? සමාජයත් එක්ක සංවාදයක් තියෙනවා. මහජනතාවත් එක්ක සංවාදයක් තියෙනවා. අපේ නිවැරදි අදහස් ඔවුන්ට තහවුරු කරන එකත්, ඔවුන්ගේ තියෙන අදහස් අපි ඇහුම්කන් දීලා අපි අතර ගන්න එකත් අපි කළගත යුතු නිසා එවැනි මහජනතාවත් එක්ක සංවාදයක් අපට අවශ්‍යයි. එහෙම සංවාදයෙන් තමයි අපට මේ මහජනතාව ඒක රාශි කරන්න පුළුවන්කම තින්නේ, සමාජයක් වෙනස් කරන්න. මේක සරල ආණ්ඩු හැදිල්ලක් නෙවෙයි මේ තියෙන්නේ. මොකද්ද අපට තියෙන්නේ? සරල ආණ්ඩුවක් පිටවනවා නම් ඒක තරම් අමාරු කාර්යයක් නෙවෙයි. අපට තියෙනවා මොකද්ද? සමාජයක් වෙනස් කරන්න තියෙනවා. මෙතෙක්කල් ආපු ආර්ථික රටාව වෙනස් කරන්න ඕන. මිනිස්සු හිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අමන සහෝදරයා කිව්වා මොකද්ද ප්‍රතිපත්තිය කියලා. දේශපාලනයේ මජර කෑදර හොරකම් කරන එකක සිට අපි මහජන සේවයක් දක්වා වෙනස් කරන්න ඕන. ඒවා සරල නෑ කියලා අපි කවුරුත් දන්නවා. ඒ සඳහා අපිට විශාල සංවාදයක් මිනිස්සුත් එක්ක හදා ගන්න ඕනකම තියෙනවා. විශාල මිනිස් බලයක් අපට ඕන වෙන නිසා අපි මිනිස්සු අතරට යන්න ඕනකම තියෙනවා. අපි දන්නවා මිනිස්සු වෙනස් වෙමින් තියෙන්නේ. ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. හැම ස්තරයකම ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. ඉහළ මැද පන්තියේ සිට ජනතාව වෙනස් වෙමින් තියෙන්නේ. ඇයි? අපි දන්නවා මොකද්ද? ජනතාව වෙනස් වෙන්නේ අපි කියන දේ නිසාම නෙවෙයි. අපි හොඳ දේ කිව්ව පමණින් ජනතාව වෙනස් වෙන්නේ නැහැ ඔක්කොම. ජනතාව ඉගෙන ගන්න මොනවද? අපි කියන දේ වලින් විතරක් නෙවෙයි ඉගෙන ගන්න ජනතාව තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. අපි හොඳ දේවල් කිව්වම එවෙන් ඉගෙන ගන්න පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව ජනතාවක් තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. දැන් අපි දකිමින් ඉන්නේ මොකද්ද? අපේ රටේ ජනතාව තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉගෙනගත්තු ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා මෙතනින් එහාට මේ රටේ දේශපාලනය කරනවා නම්, රට වෙනස් කරනවා නම් ඒ කරන්න පුළුවන්කම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරන් කියලා උන් දකිමින් ඉන්නවා. නිසා තමයි අපිත් එකතු වෙමින් තියෙන්නේ. ඉතින් මේ සත්‍ය මීට කලින් දැක්ක රෝහණ සහෝදරයා. අපිට මතකයි 1970 ගණන් වල දේශපාලන කරන කාලේ වේදිකාවල කෑ ගහලා කිව්වා මොකද්ද? හැමදාම අපිට කිව්වා මිනිස්සු විශ්වාස කරන්න කියලා කිව්වා. අපිට උගන්වපු එක පාඩමක් තමයි මොකද්ද? ජනතාව විශ්වාස කරන්න. රෝහණ සහෝදරයා කිව්වා අපිට අද ඇහුම්කන් දෙන්නේ නැති කන හෙට ඇහුම්කන් දෙනවා. හෙට ඇහුම්කන් දෙන්නේ නැති කන ඊළඟ දවසේ ඇහුම්කන් දෙන නිසා ජනතාවට සත්‍ය කරුණු කියන්න ජනතාව කිසියම් හෝ දිනක අප සමග එකතු වෙනවා කිව්වා. අපි ඒක දකිමින් ඉන්නවා. මීට කලින් අපට ඇහුම්කන් නොදුන්නු ජනතාවක් දැන් අපට ඇහුම්කන් දෙනවා. අද ඇහුම්කන් දෙන්න ජනතාව අපි දන්නවා හෙටත් අපට ඇහුම්කන් දෙවි. ජනතාවට අපට ජනතාව ඕන, ජනතාවට අපි ඕන. නිසා දැන් අපි දෙකොල්ලෝ එකට එකතු වෙන තැනකට ඇවිත් තියෙනවා. නිසා අපි ජනතාව ගැන විශ්වාස කළ යුතු තියෙනවා.
ජනතාව විශ්වාස කරොත් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද තාමත් අපි දන්නවා අර ඉතිහාසයේ වෙච්ච සමහර අත්දැකීම් මත අපි එම සමහර හේතුවතුන් පවා කියන පටන් ගන්නත් ඔය කිව්වට විශ්වාස නැහැ කියලා. නෑ. අපි අහන ඔබේ මොකද්ද? අපි ජනතාව විශ්වාස නොකරන්නේ නම් මේ සටන දිනන්නේ කෙසේද? අපි මේ සටන දිනන්න නම් මේ රට වෙනස් කරන්න නම් අපි ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම මේ කරන්න වෙන්නේ අපේ ජනතාවත් එක්ක විතරයි. මොන ජනතාවත් එක්කද? ඔව්. පහුගිය ඉතිහාසයක් පුරා රැවටීමට ලක් වෙච්ච ජනතාවත් එක්ක. පහුගිය ඉතිහාසයක් පුරා ධනපති දේශපාලන පක්ෂ වලට උදව් කරපු ජනතාවත් එක්ක. පහුගිය ඉතිහාසයක් පුරා මේ දේශපාලනය කරලා පීඩාවටපත් වෙච්ච ජනතාවත් එක්කෙන් ඒ පීඩාව විසින්ම දැන් අලුතෙන් ඉගෙන ගන්න ඉන්න ජනතාවක් ඉන්නවා. ඕන් එක තමයි දේශපාලන කරන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට වෛර කිරීම නෙවෙයි අපි කළ යුතු තියෙන ජනතාවට ආදරය කිරීම. අපට අපේ නායකයෝ රෝණ සහෝදරය ඉගෙනුවේ මොකද්ද? ජනතාවට ප්‍රේම කරන්න කියලා. මිනිහෙක් තමන්ගේ පුද්ගලික අරමුණු ඔක්කොම දාලා මේ දේශපාලනට එන්නේ ඇයි? අපි රටට ආදරය නිසා, ජනතාවට ආදරය නිසා. අපි ජනතාවට ආදරේ නැත්තම්, අපි රටට ආදරේ නැත්තම්, අපි මව්බිමට ආදරේ නැත්තම් අපි මෙහෙම කැපෙලා දේශපාලනයක් කරන්න ඕනේ නැහැ. අපි බැටුප් ගන්න නැති, මුදල් හම්බ කරන්නේ නැති, දුෂ්කරතා මැද්දේ බැනුම් අහගෙන මේ දේශපාලන කරන්නේ ඇයි? අපි අපේ ජනතාවට ආදරේ. අපි අපේ රටට ආදරේ, මව්බිමට ආදරේ. අපට කවුද ඒක කියා දුන්නේ? අපි මව්බිමට අසීමිතව ආදරය කරන්න කියලා කියා දුන්නේ රෝහණ සහෝදරය ඇතුලේ පිරිස. අපි ජනතාවට ආදරය කරන අපිට කියා දුන්නේ රෝහණ සහෝදරය ඇතුලේ පිරිස. මේ නිසා අපි ජනතාවට රටට ආදරය කරන මිනිස්සු හැටියට අපට තියෙන්නේ මොකද්ද? ජනතාව ඒක රාශී කිරීමට ජනතාවට යන්නේ එක. ජනතාව දිහා සැකෙන් බලන එක මේ වෙලාවේ ඉතාම ආරාන්තික. ඒ නිසා අපිට තියෙන්නේ ජනතාව දිහා සැකෙන් බලන එක නෙවෙයි. ජනතාව වෙනස් වෙමින් ඉන්නවා. අපත් වෙනස් වෙලා ජනතාවත් එක්ක ලොකු සංවාදයක් කරලා මහා දෙවන්ත ජනතා බලයක් හදන කුමක් සඳහාද? මේ සමාජය වෙනස් කිරීම සඳහා. සමාජය වෙනස් කිරීමේ දැනුම සහිත, සමාජය වෙනස් කිරීමේ අරමුණු සහිත, සමාජය වෙනස් කිරීමේ ඕනකම සහිත මහා ජන බලයක් අපි නිර්මාණය කළ යුතු තියෙනවා. අන්න ඒ සඳහා තමයි අපිට දේශපාලන අත්‍යවශ්‍ය වෙන්නේ මේ මොහොතේ. අපි අපේ සතුන් ඉල්ලා සිටිනවා. අපිට මේ ජනතාව ඒක රාශී කිරීමට දැන් මැදිහත් විය යුතු තියෙනවා. මම කලින් කිව්වා වගේම අපි දකිමින් ඉන්නවා අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ඒ වගේම කලාකරුවන්, වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, තරුණයා, ශිෂ්‍යයා, කාන්තාව, මේ සමාජ විවිධ ස්තර ආගමික නායකින්, ආගමික කණ්ඩායම් මේ බොහෝ දෙනාට අද වෙනසක් වුණලා තියෙනවා. ඒ සඳහා අප සමග සංවාදයක් තියෙනවා. අප සමග එකතු වීමෙන් තියෙනවා. ඒකෙන් අපිට ඒකෙන් ධෛර්යයක් හදලා තියෙනවා, විශ්වාසයක් හදලා තියෙනවා. අපි මේ දුක කලක් තිස්සේ කරන් යන අරගලය, යහපත් සමාජයක් නිර්මාණය කිරීම අරගලය, හොඳ සමාජයක් හදන අරගලය, සාධාරණ යුක්තිසහ සමාජයක් හදන අරගලය, 1965 පටන් ගන්න අපේ නායකයන්ගේ හිතේ තිබිච්ච සමාජවාදී සමාජයක් හදන සටන ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ මොකද්ද? රැවටීමට ලක් වෙච්ච ජනතාව අපි විශ්වාස කරන්න ඕන. පීඩාවට ලක් වෙච්ච ජනතාව අපි විශ්වාස කරන්න ඕන. රැවටීමට ලක් වෙච්ච ජනතාවට අපි ආදරය කරන්න ඕන. පීඩාවට ලක් වෙච්ච ජනතාවට අපි ආදරය කරන්න ඕන. දුකටපත් වූ හැමදෙනාටම අපි ආදරය කරන්න ඕන. ඒ නිසා රැවටීමට ලක් වෙච්ච, පීඩාවට ලක් වෙච්ච, දුකටපත් වෙච්ච, දුකෙන් කඳුලෙන් ජීවත් වෙන හැමදෙනා අතරට ගිහිල්ලා ඔවුන්ට සත්‍ය පහදා දීලා, ඔවුන්ගේ අත්දැකීම් වලින් ඔවුන්ට උගන්ලා, ඔවුන් සියලු දෙනා එකතු කරගත්තු මහා දෙවන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් අපි නිර්මාණය කළ යුතු තියෙනවා. අන්න එක නිර්මාණය කරගත්තේ ගන්නේ කවදාද? එදාට 1988-89 දිවිදුන් අපේ සහෝදර සහෝදරයන්ගේ අවසන් ප්‍රාර්ථනා හදවතේ තිබිච්ච සීන සැබෑ කරන දවස බට එදාපත් වෙනවා. මොකද අපි කවුරුත් දන්නවා රෝහණ සහෝදරය ඇතුළු ඒ පිරිස දිවි පුදනකොට උන්ට විශ්වාසයක් තිබ්බා මොකද්ද? ඔවුන් නැතත් මේ අරගලේ ජයග්‍රහණ කරා යනවා කියලා. එදා ඔවුන්ගේ අතින් ගිලිහෙන්න ගිය සතුරා විසින් ඔවුන් ඝාතනය කරලා ඔවුන්ගේ අතින් ගිලිහෙන්න ගිය රතු ධජය අපි ඊට දුෂ්කරතා මැද්දේ බිම් වැටෙන්නේ නැතුව අතර ගත්තා. ඒකත් අරන් අපි ආවේ. එතකොට අද සමත් වෙලා තිනවා අපි ඒක පොදු ජනතාවගේ සටනක් අරගලයක් බවට පත් කරගන්න. ඒ අරගලෙත් එක්ක අපි හිතනවා අපිට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින්, වැඩි කාලකදී නෙවෙයි නුදුරු කාලකදී ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් විශ්වාසින් ඉස්සරහට යෑම සඳහා වෙච්ච කාලයක් නිර්මාණලා තිනවා. 1988 දී දිවිපිදුපු ඒ ඉල්මහේ දිවිපිදු අපේ සහෝදරුන්ගේ හදවතේ ප්‍රාර්ථනා මල්පල ගන්නවන කාලයක් අපිට ඇවිත් තියෙනවා. ඒ කාලේ අතලඟයි කියලා අපිට පේනවා. නුදුරේ තියෙනවා කියලා අපිට පේනවා. නිසා ඒ විශ්වාස සහිතව අපි හැම කෙනාම ධෛර්යයෙන් ශක්තියෙන් වැඩ කළ යුතු තියෙනවා. අපිට මේ සටන කරන්න, මේ ජනතාව එකතු කරගෙන මේ සටන කරන්න ධෛර්යය මදි නම් හැරෙන්න ඕන් දෙසට ඕන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල්.
තා දුෂ්කරතා මැද්දේ ජනතාව සංවිධානය කරපු පිරිසක්. මේ නිසා ඒ ඔවුන්ගේ ආදර්ශයන්, ඒ අත්දැකීම්, ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ පරමාදර්ශයන් අපේ ජීවිතයට හැමදාම වගේ එකතු කරගෙන අපි වෙනස් වෙලා, තත්ත්වයන්ට අනුව වෙනස් වෙලා, අපිත් අලුතෙන් හිතන්න පටන් අරගෙන අපි හිතනවා මෙන්න මේ මහා දෙවන්ත සටන අපි ජයග්‍රහණය කළ යුතුයි කියලා. නිසා ආදරණීය සහෝදරනි, මේ 32 වෙනි ඉල්මා විසු සමරුව අපි ඉන්නේ ඊටම සුබවාදී තැනක, සමාජ වෙනස් වෙන්න හදන තැනක, සමාජ වෙනසක් ඉල්ලන තැනක, ඒ වෙනසට ජනතාව පෙළ ගැහිමින් ඉන්න වෙලාවක. ඒ නිසා ඒ වෙනස කිරීම සඳහා දැන් අපි කවුරුත් ඉස්සරහට ආයතෝ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අදහසත් හිතේ තියාගෙන ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම කැපවීමක්ම අපි කරන්න ලෑස්ති, හැම පරිත්‍යාගම් කරන්න ලෑස්ති, වේස දරන්න ලෑස්ති. අපි අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේදී අපේ දෑත් වලින්, අපේ දැස් ඉදිරිපිට මේ අලුත් සමාජය හදන්න අපි සූදානම් කියන අදිෂ්ඨානය අපි ඇති කරගමු. අපි දිවිදුන් සගයින්ට, රෝණ විජිත සහෝදරයාට, උපතිස්ස ගමන සහෝදරයාට දිවිදුන් සගයින්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඔවුන් මරණය මොහොතේදී ප්‍රාර්ථනා කරපු ඒ සුන්දර ලෝක නිර්මාණය කරන එක, ලස්සන සමාජය හදන එක, මිනිස්සු ඉනහ වෙලා ඉන්න, ජාතිවාදේ නැති, ජාතික සමගිය තියෙන, දරුවෝ සතුටින් ජීවත් වෙන, වැඩිහිටියෝ සතුටින් ජීවත් වෙන, කවුරුත් සන්තෝෂෙන් ජීවත් වෙන, ඇහි කඳුලක් නැති, මුවේ සිනහවක් තියෙන ඒ සමාජය අපි හදන්න ඕන. ඒ සමාජය හදන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක හදන්න පුළුවන් අපට, ඔබට පමණයි. ඒ නිසා ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙමු. ඉතින් හැමදාම වගේ අපි අවසන් කරන්න කලින් මම කල්පනා කරා පුංචි කවියකින් අපේ කතාව අවසන් කරගමු කියලා. වෙලාව මට මතක් වුණා මේ වෙලාවේ අපේ රටේ ඉන්න රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ලියපු කවි පන්තියක් තිබුණා, එරබොදු කියලා. ඒ කවි පන්තියේ අවසන් කවිය මම හිතනවා මේ වෙලාවට හුඟක් ගැලපෙනවා කියලා. ඒ අවසන් කවිය තියෙනවා මෙන්න මෙහෙම. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක, සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක. සිතින් අත නෑර මල්වල මුදුමෙලක, වරෙව් පරාගණයට රොද බැඳ හනික කියලා. ඒ කියන්නේ මොකද්ද කිව්වේ? ගහක මල් පිපුණොත් යහළුවනේ සැකක් නෑ, ඵල හට ගන්නවාමයි. හැබැයි ඒ ඵල නිකන් හට ගන්නෑ. ඒක පරාගණය කරන්න ඕන. මේ මල් ටික ඵල හට ගන්න. නිකන් නෙවෙයි පරාගණය කරන්න ඕන කම තියෙන්නේ. මේ මල් වල මුදුමෙලක අත්හරින්න නැතුව ඒකත් හිතේ දරන් තමයි මේ පරාගණය කරන්න ඕන කම තියෙන්නේ. පරාගණය කරොත් අනිවාර්යයෙන්ම ඵල දරනවාමයි. අපි දකිමින් ඉන්නවා ඒක. අද ජනතා විමුක්ති පෙරමුණ කියන මහා වෘක්ෂයේ මේ සමාජයේ මල් ගොඩක් පිපිලා තියෙනවා. මල් පිපෙමින් තියෙනවා. මල් පිපිලා තියෙනවා. මේ පිපිච්ච මල් සියල්ලම ඵල දරන ස්ථිරයි. ඒක ඵල දරන්න ඕන. 1988 89 1971 ඒ පිපුණු මල් සියල්ල ඵල දරන්න ඕන. හැබැයි ඒක ඵල දරන්නම් ඒක පරාගණය කරන්න ඕනකම තියෙනවා. ඒ පරාගණය කිරීමේ කාර්යය තියෙන අපි මත මල් කොච්චර පිපුණත් වැඩක් නැහැ අපි පරාගණය කරගත්තේ නැත්තම්. ඒ නිසා අන්නේ පිපුණු මල් පරාගණය කොට ඒවා මහා දෙවන්ත ඵල කන්දරාවක් බටපත් කිරීම සඳහා අපි කවුරුත් දැන් රොද බැඳෙන්න ඕන. රත්නශ්‍රී කවියා කිව්වේ ඒක. ඒ නිසා ඒ වෙනුවෙන් අපි එකතු වෙමු, රොද බඳිමු, නව සමාජයක් වෙනුවෙන් දායක වෙමු. මේ සටනේ ජයග්‍රහණය නුදුරු අනාගතයේදී නිර්මාණය කර ගැනීම සඳහා අපි කවුරුත් එක්කෙන් ධෛර්යයෙන් වැඩ කරමු. ඒ සඳහා නැවතත් මම අර කවිය කියලා අවසන් කරනවා. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක, සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක. සිතින් අත නෑර මල්වල මුදුමෙලක, වරෙව් පරාගණයට රොද බැඳ හනික. ඒ නිසා අපි කවුරුත් මේ මල් පරාගණය කරලා නව සමාජයක් සඳහා ඵල දරන්න රොද බඳිමු, එකතු වෙමු, කවුරුත් එකතුලා වැඩ කරමු. ඒ සඳහා ධෛර්යයෙන් වැඩ කරමු, ශක්තියෙන් වැඩ කරමු, විශ්වාසයෙන් වැඩ කරමු. ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ජනතා විමුක්තියට ජය වේවා. අපේ ඉල්මා විරුවන්ගේ නාමය සදා අමරණීය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්න ඔබ හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා. ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ. තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
එමද සොයුර සමුගත්තේ උදෑසන උතුර උතුර ගැලූ ගඟ වියලුන අයුරු වපුල වපුල බිජුවට ගිනිලන අයුරු හබල බිඳුන ඔරුවක තනිවුණු සොයුරු නිසල සිතින් බිඳ ගති ඉදිරියේ මරු දරානේක අවමන් මිහිතලේ බර වරානොයික සම්පත් පුද ඇමතිවර ඉරා අඳුර හෙළි කළ මගකි පැහැබර මරා දැමුව මුත් නොදූටිමි මල සිරුර කඳුලින් නිපිද රුහිරෙන් දිවි මග නිබඳ ගෙවමින් කටුක දුක්ගිනි වැළඳුව සබඳ ගින්නෙන් ඔබේරුව උන් මැකුවා උවද දිනුමේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද